හරි මේ වගේ අග්‍රයක් තියෙනවා මේකට කියනවා ප්‍රතිදාන අග්‍රය කියලා. ප්‍රතිදාන අග්‍රය. හරි V out එක ප්‍රතිදාන අග්‍රය. හරි මේක මම කලින් කතා කරපු ටිකක්ම තමයි කියන්නේ. ඊළඟට මේ කාරකාත්මක වර්ධක වලට අපි සැපයුමක් ලබා දෙනවා මේ වගේ. ඒ කියන්නේ මේකට කරන්ට් එකක් දෙන්න එපානේ. ඒ කරන්ට් එක තමයි මෙතනින් මම දෙන්නේ. මෙතනින් VS කියලා කරන්ට් එකක් දෙනවා. මෙතනොත් VS කියලා කරන්ට් එකක් දෙනවා. හරි. ඒ කරන්ට් එකක් දෙනවා. ඒ කියන්නේ මේකට දෙනවා වෝල්ටේජතාවයක් මේක ක්‍රියාත්මක වෙනනේ. මම කියවනේ මේක ශක්තියෙන් මොකක් හරි වැඩ කරන්න මොනවා හරි කරන්ට් එකක් දෙන්න ඕන කියලානේ. එහෙම ක්‍රියාත්මක වෙන්න මේකක් දෙනවා මෙතෙන්ට VS කියලා. ඊළඟට පුතේ මම මෙතෙන්ටත් අග්‍රයක් දානවා. ඊට පස්සේ මෙතෙන්ටත් අග්‍රයක් දානවා. ඔහම අග්‍ර දෙකක් දානවා. හරි. ඊට පස්සේ ඒකේ මේක ඍණාග්‍රය ගන්නවා. මේක මම ධනාග්‍රය ගන්නවා. හරි. ඍණ සහ ධන. ඍණයි මේක පැත්ත ඍණ නම් මේක ධන විදියට ගන්න පුළුවන් ධන VS කියලා. මේ පැත්ත ධන නම් මේක ඍණ VS විදියට ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ මේ අග්‍රය තමයි ඉන්පුට් එක අපේ. හරි. අපි ලබා දෙන්නේ මෙතනින් පුතේ. මෙන්න මෙතනින් ලබා දෙනවා. මෙහෙන් අපි පිට කරනවා. හරි. ඊට පස්සේ මෙතනින් එක අග්‍රයයි නේද තියෙන්නේ. ඒ අග්‍රය ඍණාග්‍රයට සාපේක්ෂව තමයි ලබා ගන්නෙ. හරි ඍණාග්‍රයට සාපේක්ෂව තමයි ලබා ගන්නෙ. එතකොට මෙන්න මේ අග්‍රයට කියනවා ඍණත් එක්ක සම්බන්ධ වෙච්ච මේ අග්‍රයට කියනවා අපවර්තක ප්‍රධාන අග්‍රය. අපවර්තක අග්‍රය එහෙම කියනවා. අග්‍රය මේ ධන අග්‍රය කියන මොකද? අපවර්තක නොවන අග්‍රය. අග්‍රය මේව කලින් එදා මම කතා කරා පොඩ්ඩක් මතක් කරගීමක් තමයි කරේ. හරි ඊට පස්සේ මම ඉස්සරහට කතා කරනවා අපවර්තක නොවන ප්‍රධානය අපවර්තක වන ප්‍රධානය කියලා කොටස් දෙකකට මාතෘකා දෙකක් දීලා ඒකට අදාළ ගණනය කිරීම ටිකක් තියෙනවා. ඊට පස්සේ ඒකට අදාළ සූත්‍ර ටිකක් තියෙනවා. ඒ සූත්‍ර ටිකත් එක්ක ඉස්සරහට අපිට ගණන් ටිකක් තියෙනවා මේකේ. අර ට්‍රාන්සිස්ටර් ගොඩ දාපු වගේ තියෙනව නේද? ට්‍රාන්සිස්ටර් මතකයි නේද? අපි කතා කරා වෝල්ටීයතාලාභයනේ ඕගන කතා කරන්නේ. මේකෙත් අර වෝල්ටීයතාලාභය කියලා කොටසක් තියෙනවා. හරි? එතන වෝල්ටීයතාලාභයේ ප්‍රතිදාන වෝල්ටීයතාවය හොයන්න තියෙනවා මේකේ. හරි? මේ අපවර්තක අග්‍රේ නැත්තම් මේ වගේ පරිපථයක් අරගෙන මේ පරිපථයේ පුතේ මම ඉස්සරහට මෙතෙන්ට ප්‍රතිරෝධයක් දානවා ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධය කියලා. හරි? ඒව ඉස්සරහට කතා කරනවා. ඔය අද දවස් ඇතුළත කතා කරන ටික. හරි? ඊට පස්සේ අපි මේකට සර්කිට් දාලා ඊට පස්සේ මේ සර්කිට් එකට අදාළව ගණනය කිරීම ටිකක් තියෙනවා සූත්‍ර සෙට් එකක් දාලා. හරි? ඊට පස්සේ ප්‍රතිරෝධයක් මෙතෙන්ට දානවා. මෙතන අපවර්තක අග්‍රේට නම් මෙතෙන්ට ප්‍රතිරෝධයක් දානවා. අපවර්තක නොවන අග්‍රේට නම් නොවන අග්‍රේට ප්‍රතිරෝධයක් දානවා. ඔය ටික දැම්මම පස්සේ සම්පූර්ණයෙන්ම අද වැඩේ කොටස ඉවරයි. හරි? ඊට පස්සේ පොඩ්ඩක් මෙහෙම මාතෘකාව ලියාගමු. මෙහාට නම් අකුණු ගහනවා. ඔව් වැස්ස අකුණු අනම්මන සෑහෙන්න තියෙනවා. ඒක නිසා ගණන් ගන්න එපා වැඩිය. මාතෘකාව ලියා ගන්න මෙහෙම. මාතෘකාව ලියා ගන්න මෙහෙම. කාරකාත්මක වර්ධක භාවිතය. දිනේ දා ගන්න මාතෘකාව ලියන්න. කාරකාත්මක වර්ධක භාවිතය. කාරකාත්මක වර්ධක භාවිතය. දිනේ දා ගන්න මාතෘකාව ලියන්න. කාරකාත්මක වර්ධක භාවිතය. කාරකාත්මක වර්ධක භාවිතය. කාරකාත්මක වර්ධක භාවිතය. මේ මාතෘකාව තුළ පුතේ අපි කාරකාත්මක වර්ධක ගැන කතා කරද්දී ඒකේ භාවිත ගැන කතා කරනවා. කොහොමද කාරකාත්මක වර්ධකයක් භාවිතා කරන්නේ? හරි? එතකොට අපිට ඉස්සරහට පේපර් එක තුළ අපේ සිලබස් එකේ නැත්නම් ටීචර් ගයිඩ් එකේ ගාන්ට පෙළ ගහලා තියෙනවා මෙන්න මේ කාරකාත්මක වර්ධක කොහොමද ළමයට උගන්වන්න ඕන කියලා. ඒ ස්ටෙප් බයි ස්ටෙප් තමයි මම නෝට් එක හදලා තියෙන්නේ. හරි? ඒ නිසා ඔයාලා කාරකාත්මක වර්ධක වල ෂෝට් නෝට් ගහනවා නම් හරි? ඉස්සරහට ෂෝට් නෝට් ගහනවනේ. ෂෝට් නෝට් ගහනවා නම් මේ මම උගන්වපු පිළිවෙලටම ෂෝට් නෝට් ගහන්න. හරි? මොකද හේතුව හරියටම හිතලා හරි සිලබස් එකට අනුව ඊට පස්සේ මේ දක්වා ආපු ප්‍රශ්න වලට අනුව ගාන්ට නෝට් එක දීලා තියෙන්නේ. ෂෝට් නෝට් ගහනකොට මගේ නෝට් එකට අනුව ෂෝට් නෝට් ගහන්න. හරි? ඒක තමයි කෙටියෙන්ම කියන්න තියෙන්නේ. ලියන්න මෙහෙම කාරකාත්මක වර්ධක භාවිතය කියලා අනුමාතෘකාවක් ලියා ගන්න එක කියලා. කාරකාත්මක වර්ධක භාවිතය කියලා අනුමාතෘකාවක් ලියා ගන්න මෙහෙම. ප්‍රතිදාන සම්පාදනය. ඔව් ඇයි අයියෝ ගන්න. ප්‍රතිදාන සම්පාදනය. අද ඉන්න ඔයාළුවනේ. ෂයන්. ප්‍රතිදාන සම්පාදනය. ප්‍රතිදාන සම්පාදනය අනුමාතෘකාවක් ප්‍රතිදාන සම්පාදනය. අදහන්න පායල පන්තිවලත් මොකද
අද හඳ පායනද දැන් සමහර ළමයි ඉන්න ක්ලාස් වෙනවා හඳ පායන මූට හඳ පායනකොට හඳ පායනකොට තමයි ක්ලාස් වෙන්නේ හඳ බැහැලනකොට ආයෙ ක්ලාස් වෙන්නේ නැහැ ඒතර වැඩිපුරම මාසේ වැඩිපුරම කාලයක් මොකද වෙලා තියෙන්නේ ක්ලාස් එන්නේ නැතුව ඉඳලානේ හඳ හැම දවසෙම තියෙන්නේ නැහැ දවස් 3-4ක්ම තියෙන්නේ පොය දවසටනේ කිට්ටු වෙන්නේ ඒක නිසා එහෙම ළමයි ඉන්නවා උදාහරණ මම දෙන්නම් ඕන නම්ත් එක්ක හරි සර් අකුණු ගහනවා අකුණු ගහනම් කරන්න තියෙන්නේ මොකද දන්නවද කරන්න තියෙන්නේ බුදුන් සිහි කරගන්න හරි පරණ කලින් කියපු බොරු තියෙනව නේද ඒ බොරු හිතන්න අනේ මං අපරාධ නේද බොරුවක් කිව්වේ ඒ බොරු ආයි කියන්නේ නැහැ නේද කියලා එහෙම හිතුවන් පස්සේ අකුණු ගහන එකක් නැති වෙයි හරි තේරෙනවද පූර්ණේ ලියන්න මෙහෙම මෙතන මේ ප්‍රතිදාන සම්පාදනය කියලා කියන්නේ මෙන්න මේකයි පුතේ මෙන්න මේ කාරකාත්මක වර්ධකයේ හොඳට අහගන්න මේ අකුණු ගන්නේ ඇයි නැහැ බොරුදුවත් ඉතරේ අකුණු ගන්නනේ ඔව් බොරු කිව්ව කට්ටියන් තමයි අකුණු ගහන්නේ අකුණු ගහලා වදින්නේ බොරු කිව්ව කට්ටියන් තේරුණාද හරි මේ කාරකාත්මක මේ කාරකාත්මක වර්ධකේ ප්‍රතිදානග්‍රය තියෙනවනේ මේ ප්‍රතිදාන සම්පාදනය කියලා කියන්නේ මේ කාරකාත්මක අග්‍රයේ ප්‍රතිදානයේ එක අග්‍රයෙන් තියෙන්නේ ඒ අග්‍රය අපි ගන්නකොට අපි ගන්නේ අග්‍ර දෙකක් විදිහට ගන්නවා හරි මේක එක අග්‍රයක් මේක එක අග්‍රයක් කෝ අනෙක ඒක තමයි මේක ඊට පස්සේ පුතේ අපි මෙන්න මෙතෙන්ට දානවා දැන් අපි හිතමු අපවර්තක අග්‍රයට දුන්නා කියලා වීන් එකක් හරි මෙතන දෙනවා ඉන් එකක් මේකට ඉන්පුට් එකක් දෙනවා ඊට පස්සේ පුතේ මෙන්න මේ අග්‍රය අපි භූගතකරණය කරනවා හරි මේක භූගත කරනවා එතකොට අපි මේ ප්‍රතිදානය ගන්නේ මෙන්න මේ භූගතයට සාපේක්ෂව ප්‍රතිදානය ගන්නේ භූගතයට සාපේක්ෂව කොහොමද සාපේක්ෂව ගන්නෙ මෙන්න මෙහෙමයි හරි දැන් මෙතෙන්ට දෙනවා මේක භූගත කරන් පස්සේ මෙන්න භූගත හරි දැන් මේක තමයි භූගත කරලා තියෙන්නේ ඕන බලන්න දැක්කනේ මේ අග්‍රය භූගත කළා ඒ අග්‍රයෙන් මෙතෙන්ට අග්‍රයක් ගන්නවා මෙන්න හරි එතන අග්‍රයක් ගන්නවා ඊට පස්සේ මෙන්න මේ දෙක අතර තමයි මොකද්ද මේ දෙක අතර තමයි පුතේ V out එක තියෙන්නේ ඒ කියන්නේ මේකේ output එක මේ තියෙන V out එක මේකේ output එක වෙන්නේ එතකොට හරි ඒක නිසා තමයි වැඩේ තියෙන්නේ කාරකාත්මක වර්ධකවල ප්‍රතිදාන සම්පාදනය තුල මෙන්න මේ අග්‍රයේ වෝල්ටේජතාවය බිඳුවක් විදියට ගන්නවා. හරි? කාරකාත්මක වර්ධකවල ප්‍රතිදාන සම්පාදනය අපි භාවිත ගැන කතා කරන්නේ. භාවිත ගැන කතා කරද්දී ප්‍රතිදාන සම්පාදනයත් එක්ක ගන්නකොට ප්‍රතිදානය වෙන්නේ මේ දෙක අතර. ඒතර මෙහෙම තමයි ප්‍රතිදානය වෙන්නේ. පැහැදිලිද මේක? පොඩි මාතෘකාවක්. ෂේඩ් දාන පහක් කට්ටිය ඉක්මනට ටක් ගාලා රියැක්ටර් දාන ඉක්මනට. පහක් කරේ මොකක් කරේ දාන්න ඉක්මන් කරන්න. හරි. වැඩි අවුලක් නැහැ. හරි ලියමු මෙහෙම පුතේ ලියමු කාරකාත්මක වර්ධක කවුරුත් නෝට් එක ලියන්න ඕන කවුරුත් නෝට් එක ලියන්න ඕන ලස්සන නෝට් එක ලියා ගන්න ඕන මල් වගේ ඉන්න ඕන හරි කන්න බොන්න ඕන නේ සතුටින් ඉන්න ඕන ඔව් අනේ ඉස්සර මොකද හරි ලියන්න කාරකාත්මක වර්ධක අශාර තේනුක අද නේද ආවේ ඊයේනේ කාරකාත්මක වර්ධක ප්‍රතිදාන ප්‍රභවයක් ලෙස කන්න ඕන බොන්න ඕන අතල් එකේ ඉන්න ඕන නේ කාරකාත්මක වර්ධක ප්‍රතිදාන ප්‍රභවයක් ලෙස භාවිත කළහොත් කාරකාත්මක වර්ධක ප්‍රතිදාන ප්‍රභවයක් ලෙස භාවිත කළහොත් අපේ කවුද අරයා ඉන්නවද මට මතක නෑ නම අද හවස සම්බන්ධ වුණේ මම නෝට් ටික දැම්මේ හරි ඕෂදනේ හරි ඔලක් නෑ නේද මේක තේරුණාද මේක මම ගිය සතියේ කරපු එකක් ඒක නිසා පොඩ්ඩක් මෙතනින් මම මතක් කරේ අලුත් සෙට් එකේ ඉන්න නිසා හරි ඊළඟට තව දෙයක් තමයි ඔයාලා දැන් රටායරපු නිසා පොඩ්ඩක් අයාලේ යන සීන් එකක් තියෙනවා මම දකිනවා ස්ටේටස් වෙනදට වැඩිය දකිනවා ඒක නිසා අයාලේ යන්න එපා කොහොම හරි ගෙදරට වෙලා වැඩේ ඉක්ුරු දාගන්න මොකද හේතුව අයාලේ ගියයි කියලා වැඩක් වෙන්නේ නැහැ හරි ජීවිතේ වටිනාකමක් තියෙන Tamanට දෙයක් ඉගෙන ගන්න දේ විතරයි හරි නැත්නම් ඔය කොල්ලොත් එක ගිහිල්ලා ට්‍රිප් ගිහිල්ලානේ සෙල්ෆි එකක් දාලා ඒකේ ස්ටේටස් දැම්ම කියලා ලොකු වැදගත්කමක් නැහැ ලෝකෙට පේන්න දැම්මට කමක් නැහැ ඔබ එහෙම දානවා නම් ඔබ තැනකට ගිහිල්ලා දාන්න හරි යම්කිසි තැනකට ගිහිල්ලා හරි මම ඉන්නේ මේක නේ මම ගෙදරින් කන්නේ එහෙම හිතන්නකෝ මම ගෙදරින් කන්නේ මම සල්ලි හම්බ කරනවා හරි මම ටිකක් අභිමානවත් පුද්ගලයෙක් කියලා හිතන තාක්කල් යාළුවොත් එක්ක ගිහිල්ලා ට්‍රිප් ගිහිල්ලා ෆොටෝ දැම්මම කමන්නේ අර නිකන් ෆන් එකට ගිහිල්ලා දානෝනේ
ඒ වගේ පොඩි සීන් එකක් තියෙන පොඩ්ඩක් අර ස්ටේටස් එක උනත් දානකොට පොඩ්ඩක් බලන්න ඒකත් හරි. ලියන්න කාරකාත්මක වර්ධක ප්‍රතිදාන ප්‍රභවයක් ලෙස භාවිත කළහොත් විශාල ධාරාවක් කැටියෙන්ම කිව්ව සර් වගේ. ඔව්. ඉතින් මම දැන් එයක් කරගෙනනේ යකෝ මම ස්ටේටස් දාන්නේ. ඒතර මම උදාහරණයකට ගන්න එපා ස්ටේටස් දාන එකට. හරි. මම කියන්නේ උඹලට හැදෙන්න. කාරකාත්මක වර්ධක වල ප්‍රතිදාන ප්‍රභවයක් ලෙස භාවිතා කළහොත් විශාල ධාරාවක් සිග්නල් නැති ප්‍රශ්න තියෙනවා කොහොම හරි අල්ලගෙන ඉන්න මොකද හේතුව ඉලෙක්ට්‍රොනික පොඩ්ඩක් හරි මිස් වුණොත් අවුල් හරි විශාල ධාරාවක් ලබාගත හැකි අතර ළඟදී ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබ්බනේ සර්. ඔව් ළඟදී නේ අද කරේ. කාරකාත්මක ෆොටෝ ෂූට් එක නේ බන් නිකන් ඒ ගහලා ෆොටෝ ටිකක්. කාරකාත්මක ෆොටෝ ෂූට් එකක් යයිනේ. ඇහෙන්නේ නැහැ. ළඟදී හොඳ ෆොටෝ ෂූට් එකක් යයිනේ. හිතන්නවත් නැහැ. තාම පොඩි එකනේ බං. නේද? විශාල ධාරාවක් ලබාගත හැකි අතර කාරකාත්මක වර්ධක එහෙමද බලමු කාරකාත්මක වර්ධක ප්‍රතිදාන අග්‍රයේ සම්පාදනය මේ තියෙන ප්‍රතිදාන අග්‍රයේ සම්පාදනය ඉතා කුඩා අගයක් ගන්නා අතර සරල ගණනය කිරීම වලදී මෙම අග්‍රය ශූන්‍ය ලෙස ගත හැක. right හරිද? හරි ඊළඟ මාතෘකාව ලියන්න මෙහෙම කාරකාත්මක වර්ධකවල කලාප පළල ඊළඟට මම ගෲප් එකට TR ගෲප් එකේ සෙට් එකට කියන්නේ TR ගෲප් එකට දැම්මම පේපර් එකක් පුළුවන් තරම් ඉක්මනට කළා ඒක දාන්න TR ගෲප් එකේ දාලා ඇති. හරි. පොඩ්ඩක් බලන්න ඔය ගෲප් එකේ තියෙනවා එක දේවල්. හරි. පොඩ්ඩක් ගෲප් එකත් එක්ක ඉන්න මොකද හේතුව ඔයාලට ඕකේ දාන්නේ මේ පරණ දේවල් නෙවෙන්නේ. ආල්ගිය මුතුන් මිත්තන්ගේ ඔය අනම්මනම් නෙවෙයි ඔකට දාන්නේ. අපි දාන්නේ එදිනෙදා ක්ලාස් එකේ වෙන දේවල්. ඒක නිසා ගෲප් එකත් එක්ක අප්ඩේට් එකේ ඉන්න නිතරම ගෲප් එකට මැසේජ් දාන්න. එහෙම අප්ඩේට් එකේ ඉන්න. හරි. සමහර ඉන්න මැසේජ් එක බලනවා හරි කියලා එහෙම ඉන්නවා. ඒක රියැක්ට් එකක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම
මැසේජ් එක රිප්ලයි එකක් තමයි රියැක්ට් එකක් වෙන්නේ. හරි? ලියන්න හරි කාරකාත්මක වර්ධකවල කලාප පල්ල. කලාප පල්ල. හරි? සාමාන්‍යයෙන් පුතේ අපි මෙතෙන්ට දෙන්නේ අහගන්න බලාගන්න. හරි? සාමාන්‍යයෙන් මෙන්න මෙතෙන්ට දෙන්නේ අපි V in එකක් නේ. ඒ කියන්නේ වෝල්ටීයතාවයක් තමයි මෙතෙන්ට දෙන්නේ. හරි? මෙතෙන්ට දෙනකොට වෝල්ටීයතාවයේ මේ වගේ තරංගයක් තමයි අපි දෙන්නේ. හරි? ඊටාන මේ වගේ තරංගයක් කියලා වෝල්ටීයතාවයෙන් දෙනවා අපි තරංගයක්. සිග්නල් එකක් නේ දෙන්නේ. එතකොට මේ සිග්නල් එක දෙනකොට මෙන්න මේ ප්‍රතිදානය අතර සිග්නල් එක මොකද වෙන්නේ? ප්‍රතිදානය අතර සිග්නල් එක එක්ක අපවර්තනය වෙන්න පුළුවන්. හරි? ඒ කියන්නේ වෙනස් වෙන්න පුළුවන්. මේ උස වැඩි වෙන්න පුළුවන්. හරි? හිතන්න මෙහෙම එකක්. මේ විස්තරේ මේ උස වැඩි වෙන්න පුළුවන්. හරි? ඔහොම වැඩි වෙන්න පුළුවන් එකක්. හරි? ඊට පස්සේ මෙන්න මේ අතර ආයාමය මෙහෙම වැඩි වෙන්න පුළුවන්. ඔහොම වෙන්න පුළුවන්. හරි? ඊට පස්සේ මේක අපවර්තනය වෙන්න පුළුවන් මෙහෙම. මේ තරංගයට එක එක කැටයන් වැටෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ මෙතනින් දෙන සිග්නල් එකට සාපේක්ෂව මේ කාරකාත්මක වර්ධකය අනුව මේ ප්‍රතිදාන අග්‍රයෙන් දෙන මේ තරංගයේ කැටයන් වෙනස් වෙන්න පුළුවන්. හරි? කැටයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ හැඩය මේ සංඛ්‍යාතය ෆ්‍රීකවන්සි එක මේ වගේ වෙනස් වීමකට කියනවා කලාප පල්ලක් කියලා. කාරකාත්මක වර්ධකයේ කලාප පල්ල කියලා කියන්නේ අපි ඉන්පුට් එකෙන් දෙන තරංගයම නෙවෙයි මේ පැත්තෙන් යන්නේ. හරි? ඉන්පුට් එකම දෙන තරංගය නෙවෙයි මේ පැත්තෙන් යන්නේ පොඩ්ඩක් වෙනස් වෙලා. ඒ වෙනස් වීමට තමයි කියන්නේ කලාප පල්ල කියලා. ඔක සංඛ්‍යාතයේ වෙනස් වෙනවා තමයි කියන්නේ. පැහැදිලිද ඒක? පැහැදිලි. හරි. ලියන්න මෙහෙම මේ ටික පොඩ්ඩක් තියරි කොටසක් තියෙන චුට්ටක් ඔළුවේ දාගන්න. මේකේ වැඩි නෑ. හරි? මෙච්චරයි හිතන්න තියෙන්නේ කාරකාත්මක වර්ධකවල ගොඩ දාගන්න මෙච්චරයි හිතන්න තියෙන්නේ. සූත්‍ර 4ක් විතර තමයි තියෙන්නේ මෙතනින් ඉන්පුට් එක අවුට්පුට් එක මේ දෙක සම්බාධනයේ නැත්නම් අනුපාතයේ ගත්ත සම්බාධනයේ විදිහට ඔන්න ඔය වගේ කතන්දර ටිකක් තියෙන්නේ. හරි? පොඩි කතන්දර ටිකක් තියෙන කාරකාත්මක වර්ධක දැක්ක ගමන් නිකන් අඩෝ මේ මොකද්ද කියලා නිකන් පේපර් එක දැක්ක ගමන් හිතනවනේ. එහෙම හිතන්න එපා සරලයි. හරි? ට්‍රාන්සිස්ටර් කරා මතකද? ට්‍රාන්සිස්ටර් වල සරලට මේ කියන්නේ ඕනේ. ඒව දැන් මතකයිනේ. දැන් අමතක වුණාට කරන් දෙයක් නැහැ. ඒව මතක් කරගන්න. හරි? නිතරම බලන්න ඒවා. හරි? ඕ මොනවද තියෙන්නේ කියලා බලන්න. අනුමතනේ ඔකේ ඔය පොත් ඇස්සේ සත්තු හරි ගිහිල්ලාද? පොඩ්ඩක් බලන්න. සමහර බලන්නෙම නැහැ. ක්ලාස් එකේ කරා එතනින් ඉවරයි. හරි? සවුන්ඩ් අඩු වෙලා මගේද? ලියන්න මෙහෙම කාරකාත්මක වර්ධකයක් මගින් කාරකාත්මක වර්ධකයක් මගින් වර්ධනය කරගත හැකි කාරකාත්මක වර්ධකයක් මගින් වර්ධනය කරගත හැකි. ඔය ඉලෙක්ට්‍රොනික වල CD එකක් දෙනවා. හරි? මගේ පන්ති සියලුම පාඩම් වලට අදාළ වෙන වෙනම වීඩියෝස් ක්ලිප් දාලා හරි වෙන වෙනම CD පැක් එකක් විතර හදනවා. හරි CD එකක් දෙන්නේ. පෙන් ඩ්‍රයිව් වල මොකුත් නැහැ. ලින්ක් මොකුත් නැහැ. තනිකර CD එකක් දෙන්නේ. ඒක මම ඉස්සරහට කරගෙන යනවා. හරි? TDS එකේ බීමනමයි ටික ඉවරනම් පස්සේ CD එක හම්බෙයි. හරි? හරි. ලියන්න කාරකාත්මක වර්ධකයක් මගින් වර්ධනය කරගත හැකි සංඛ්‍යාත පරාසය කාරකාත්මක වර්ධකයක් මගින් වර්ධනය කරගත හැකි සංඛ්‍යාත පරාසය කලාප පරාසය ලෙස වර්ධනය කරගත හැකි සංඛ්‍යාත පරාසය කලාප පරාසය ලෙස හැඳින්වෙයි. කලාප පරාසය ලෙස හැඳින්වෙයි. ඒකටම ලියන්න මෙහි
වර්ධක කලාප පළල මෙහි වර්ධක කලාප පළල ඉතා විශාලය වර්ධක කලාප පළල ඉතා විශාලය ඔන්න දැන් ටික අපේ වැඩේට යන්න හදන්නේ හරි මං කියන දේ පොඩ්ඩක් හිමින් දැනෙන්නේ ඔයාලට හයියෙන් කතා කරන්න නෑනේ සාමාන්‍ය වෙනද විදිහට ඇහෙනවනේ කියන්න බලන්න වෙනද වගේ නේ අර මිහිරි කටහඬ දැනනව නේද සෑහෙන්න මොකද වගේ අහනවා ගල් ගන්නවා වගේ ඒ වගේ කකරමකට ගල් ගන්නවා වගේ ඇහෙනවද ඔය කටහඬ සර්ග් එකක ඇහෙනවා නෑ මගේ කටහඬ එහෙම ඇහෙන්නේ කොහෙද වෙනදත් එහෙමනේ කොහෙද ප්‍රතිදාන අග්‍රය හරි අපි ඊළඟට වැඩේට බහිමු ඔන්න තමයි දැන් තමයි ගේම තියෙන්නේ හරි දැන් තමයි ගේම හොඳට අහගන්න data ඉවර වුණත් සිග්නල් ඇතත් කොහොම හරි ක්ලාස් එකේ ඉන්න එච්චරයි තියෙන්නේ හරි ලොකු දේවල් නෑ පොඩි ටිකක් තියෙන්නේ ට්‍රාන්සිස්ටර් වගේ අමාරු නෑ හිතන්න දේවල් මොකුත් නෑ තියරියක් තියෙන්නේ ඔළුවට දාගන්න ගණන් ටික හදමු හරි ඒක තමයි මැච් එක ඔයාලා දැන් ඉඳන් හිතා ගන්න මේක ට්‍රාන්සිස්ටර් කාර්කාත්මක වර්ධක කොහොම හරි ඔළුවට දාගන්නවා කියලා හරි මාතෘකාව ලියන්න විවෘත කුඩු වෝල්ටීයතාලාභය මාතෘකාව ලියන්න විවෘත කුඩු වෝල්ටීයතාලාභය විවෘත කුඩු වෝල්ටීයතාලාභය මාතෘකාව විවෘත කුඩු වෝල්ටීයතාලාභය සර් ඒකත් අනුමාතෘකාවක්මනේ ඒක ප්‍රධාන මාතෘකාවක ගෙඩියක් කමන්නේ අන්තිම එක ආයි කියන්නකෝ අන්තිම එක කිව්වේ කලින් කියපේකේද කලින් කියපේකේ අන්තිම එක මෙහි වර්ධක කලාප පළල ඉතා විශාලය එච්චරයි විශාල ඊළඟ මාතෘකාව ඒකේ මාතෘකාව විවෘත කුඩු වෝල්ටීයතාලාභය හරි විවෘත මොකද කුඩුද පුඩු විවෘත පුඩු තුඩු නෙවෙයි තුයන්න නෙවෙයි පුයන්න විවෘත පුඩු හරිද වෝල්ටීයතාලාභය හොඳට අහගන්න හරි මෙන්න මෙතනින් පොඩි සූත්‍රයක් අපි මම කියනවා තීරි කොටසක් මේක මෙතනින් අහගන්න හරි විවෘත කුඩු ඔව් ඩු යන්නනේ පු යන්නයි ඩු යන්නයිනේ පොඩි බං මේ විවෘත පුඩු වෝල්ටීයතාලාභය හරි අහගන්නකො විවෘත පුඩු විවෘත වෙලා නිකන් අර සරලයි විවෘත වෙලානේ එහෙම නේද සරලයි විවෘත වෙලා ඕපන් හරි ඒ කියන්නේ මෙන්න මේ අග්‍රවලට කිසිදු ප්‍රතිරෝධයක් වේවා ධාරිත්‍රකයක් වේවා කිසිදු දෙයක් සම්බන්ධ නොවනවා නම් මේ වගේ පරිපතයක් නම් මේකට කියනවා විවෘත පුඩුවක් කියලා. හරි? ඒතර මේ විවෘත පුඩුවක් කියලා කියන්නේ මේ පුඩුව ඔක්කොම විවෘත වෙලා තියෙන්නේ. හරි? විවෘත වෙලා තියෙන්නේ. ඒතර මෙන්න මේ විවෘත වෙච්ච කාරකාත්මක වර්ධක පරිපතය තුල මේක පටන් ගැනීම සහ අවසානය තුල මේ අතර තියෙන අනුපාතය නැත්තම් ඒකට කියනවා වෝල්ටීයතාවයේ අනුපාතය වෝල්ටීයතාලාභය කියලා. හරි? වෝල්ටීයතාලාභය පේනව නේද? වෝල්ටීයතාලාභය සමාන වෙනවයි කියලා කියනවා මෙන්න මෙයා මෙහෙම. වෝල්ටීයතාලාභය සමාන වෙනවයි කියලා කියනවා මෙන්න මේ තියෙන ප්‍රතිදාන වෝල්ටීයතාවය. හරි? මේ තියෙන ප්‍රතිදාන මෙතනින් පිට වෙන වෝල්ටීයතාවයක් තියෙනව නේද? ප්‍රතිදාන වෝල්ටීයතාවය ප්‍රධාන වෝල්ටීයතාවයට දක්වන අනුපාතයට වෝල්ටීයතාලාභය කියලා කියනවා. හරි? හොඳට අහගන්න.
මෙතන vs දෙන්නේ මේක වැඩ කරන්න. හරි? මේක වැඩ කරනවා. අපි දෙනවා v in එකක් මේ දෙකට. අපවර්තක ප්‍රදානීය වේවා අපවර්තක නොවන ප්‍රදානීය වේවා. මේ දෙක අතර අන්තරයක් තියෙනවා. අපි හිතමු අපවර්තක ප්‍රදානයට v in එකක් දුන්නා කියලා නේ. මෙතෙන්ද in එකක් දුන්නා කියලා. හරි? අපවර්තක ප්‍රදානයට in එකක් දෙනවා. එතකොට මේ in එක මේකට සාපේක්ෂවනේ මේක ඍණ වෙනවනේ එතකොට නේ. මතකයිනේ. මෙතෙන්ට v in එකක් දුන්නාට පස්සේ මේක ඉන්පුට් එකනේ. මේක අවුට්පුට් එක. හරි? මේක ඉන්පුට් එක, මේක අවුට්පුට් එක. වෝල්ටීයතා ලාභය කියලා කියන්නේ විවෘත පුඩු අවස්ථාව කියලා කියන්නේ මේ විවෘත වෙලා තියෙනවා. විවෘත පුඩු අවස්ථාවේ වෝල්ටීයතා ලාභය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රතිදාන අග්‍රය. හරි? ප්‍රතිදාන වෝල්ටීයතාවය කියන්න පුළුවන්. මම මෙතන ලියනවා ප්‍රතිදාන වෝල්ටීයතාව බෙදීම. හරි? ප්‍රතිදාන වෝල්ටීයතාවයේ බෙදීම ප්‍රධාන වෝල්ටීයතාවය. ප්‍රතිදාන වෝල්ටීයතාවයේ බෙදීම ප්‍රධාන වෝල්ටීයතාවය. මේක පොඩ්ඩක් මෙහෙම නිකන් මම නිකන් රවුන්ඩ් කරන්න. හරි? මේක රවුන්ඩ් කරන්න. මෙතෙන්ට දෙන ප්‍රධානය අපි දෙන එකනේ මෙයා දෙනවා. මෙයා මොකද කරන්නේ? මෙයාගෙන් ගන්නවා. මෙයා දෙනවා මෙයාගෙන් ගන්නවා. මෙයාගේ අන්තරයක් හදනවා. අපි දැන් මෙතෙන්ට දෙන්නේ ඉන්න එක නෙමෙයි තියෙන්නේ. ඒතර ඉන්න එකට සාපේක්ෂව මේක අගේ තියෙනවා. හරි? එතකොට මෙන්න මේ ඉන්න එකයි අවුට් එකයි නැත්නම් අපි හිතමු මේකට දුන්නා කියලා ධන 5ක්. හරි? ධන 5ක් දුන්නා. මේක ඍණ බිඳුවක් වෙනවා. ඒතර මෙන්න මේ අන්තරය තමයි ඉන්පුට් එක කියලා කියන්නේ. ඒතර මේ ප්‍රදානය කරන වෝල්ටීයතාවයේ අන්තරය තමයි මොකද්ද කියන්නේ? වෝල්ටීයතා ලාභය. හරි? වෝල්ටීයතා ලාභය කියලා කියන්නේ ආය ගන්න පුළුවන් විදියට නෝට් එක දෙන්න පුළුවන් සර්. මොකද්ද සිග්නල් අවුල් නිසා කියන ඒවා පොඩ්ඩක් බලන්න. හරි? අහගන්නකෝ. මෙතන ප්‍රධාන වෝල්ටීයතාවයේ තියෙනවා මෙතනින් පිට වෙන්නේ. හරි? මෙන්න මෙතන තියෙනවා අපවර්තක නොවන ප්‍රදානය සහ අපවර්තක වන ප්‍රදානය. මේ දෙක අතර අන්තරය. මේක ඉන්පුට් එකනේ. අපවර්තක නොවන ප්‍රදානය ඍණ. හරි? අපවර්තක ප්‍රදානය වෝල්ටීයතා ලාභය කියලා කියන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාවය බෙදන්න ඕන අපවර්තක නොවන ප්‍රදානයෙන් අලු කළා අපවර්තක වන ප්‍රදානයට. හරි? මෙන්න මේක තමයි අපේ වෝල්ටීයතා ලාභය වෙන්නේ. හරි? ඕක තමයි අපේ වෝල්ටීයතා ලාභය වෙන්නේ. ඔන්න අපිට පළවෙනි සූත්‍රය. මට තේරෙන්නේ නැහැ ඔයා කියන එක. බලන්න පුළුවන් මේ එකයි ගෲප් එකේ. හරි බලමු. හරි? එතකොට මම මේ සූත්‍රේ මම මේක මෙහෙම ගන්නම්. V average එක මෙතන තියෙනවා වෝල්ටීයතා ලාභය මම ගන්නවා AV කියලා. හරි? වෝල්ටීයතා ලාභය සමානයි මෙතන තියෙන ප්‍රතිදාන වෝල්ටීයතාවය නේ කියන්නේ V out එක. V out එක බෙදීම මෙතන අපවර්තක නොවන ප්‍රදානය සහ අපවර්තක වන ප්‍රදානය. හරි? ප්‍රදාන දෙකක් තියෙනවානේ. එහෙනම් මම අපවර්තක නොවන ප්‍රදානය V ධන කියලා කියනවා. ඍණ කරනවා අපවර්තක ප්‍රදානය. හරි? ওই විදිහට ගන්නවා. ඊට මෙන්න මේ සූත්‍රය තමයි අපිට මෙන්න මෙතනින් ගන්න තියෙන්නේ. මේ ගන්නකොට මේ සූත්‍රය අවශ්‍ය වෙන්නේ මොකේද? විවෘත පුඩු අවස්ථාවට. හරි? විවෘත පුඩු අවස්ථාවට තමයි මේක අවශ්‍ය වෙන්නේ. මේක පැහැදිලිද? තේරුණාද? අවුලක් නැද්ද? රියැක්ට් එකක් දාන්න ඉක්මනට මේක. පැණි දෙයක් නැහැ. මෙන්න මේකයි මේකේ අතර අනුපාතය. අවුලක් නැහැ. ටකා රියැක්ට් එකක් දාන්න ඉක්මනට. අද පූර්ණිල එහෙම නැද්ද? shape නේ. හරි මෙහෙම කරගන්න. ඉස්සෙල්ලම ඔයාලා මෙන්න මේක අඳ ගන්න. මම මේ කඩේට දාලා තියෙන එක අඳ ගන්න. මේ කඩේට දාලා තියෙන එක අඳ ගන්න. කඩේට දාලා තියෙන එකේ ඇතුළ අඳ ගන්න. එතකොට අපි මේ එකක් යන අතන V ඉන්න එක යනකොට අනිත් මේ අපවර්තක නොවන ප්‍රදානය භූගත වෙනව නේද? ඔව් භූගත වෙනවා. එතකොට මේ ඕක කොහොමද අඳුරගන්නේ විවෘත පුඩු කියලා? විවෘත පුඩු කියලා කියන්නේ ඒක නෙවෙයි. විවෘත පුඩු කියලා කියන්නේ මම කිව්වේ මේවා දැන් මෙතන මේ සප්ලයි එකනේ. මෙතන ඉන්න එක. මේ දෙක අතරට මෙහෙන් ප්‍රතිරෝධ දානවා. හරි? මේවා අතරට ප්‍රතිරෝධ දානවා. ඒ ප්‍රතිරෝධ දාන්නේ නැති පරිපථවල තමයි විවෘත පුඩුවක් කියලා කියන්නේ. හරි? ඒකනේ මම ඉස්සෙල්ලා විවෘත පුඩුවක් කියලා කිව්වේ. අර මේ විවෘත පුඩු අවස්ථාව. විවෘත පුඩු අවස්ථාවේ වෝල්ටීයතා ලාභය ගන්න මේ විදියට. තේරුණාද? ඒ කියන්නේ
ප්‍රතිරෝධවත් මොකුත්ම නැහැ. ප්‍රතිරෝධය මුකුත් නැහැ. මේ අග්‍ර වලට මුකුත් සම්බන්ධ කරලා නැහැ. හරි? මෙතනද? රිනා කියන්නේ මෙතනද කිව්වේ? මට තේරෙන්නේ නැහැ කිව්වේ. හරි මේක ඇඳගන්න ටංකාල මේක ඇඳගන්න. ඉක්මනට ඇඳගන්න. ඒක අපවර්තක වන අග්‍රය. ඒකට තමයි දාලා තියෙන්නේ. අපවර්තක වන මේක අපවර්තක නොවන විදියට මම දාලා අදහස් කරන්නේ. සප්ලයි වෝල්ටේජ් එක ගන්න. මේකනේ කියන්නේ. හරි මේක ඇඳ ගන්න මේ ටික ඇඳ ගන්න ඉක්මනට. සර් ඉන් එකට යටින් තියෙන බිඳුව ඔව් බිඳුව කියලා කියන්නේ V out කියන එක. හරි. O තියෙන එතන. අනිත් පැත්තේ. කොතනද? එතන ඒක ගන්න එපා. ඒක මම නිකන් දැම්මේ. සර් රූපේන්ද්‍ර සූත්‍රය ලියන්නේ එපා ලියන්න එපා. රූප විතර අඳින්නවල. සූත්‍ර ලියන්න එපා. ක්ලාස් ඉවර වෙන්නේ කීයටද? පැය දෙකකින් ඉවර වෙනවා. 8:45 9:45ට. 7:45 9:45 ඉවරයි. ලස්සනට ලියා ගන්න අඳ ගන්න. ඉන්පුට් එක අනුව තමයි භූගත කරන්න ඕන. අපි අපවර්තක ප්‍රදානයට දුන්නොත් ඉන්න එක අපවර්තක නොවන ප්‍රදානයේ භූගත කරන්න ඕන. අපවර්තක නොවන ප්‍රදානයට ඉන්පුට් එක දුන්නොත් අපවර්තක වන ප්‍රදානයේ භූගත කරන්න ඕන. හොඳයි. ඒතර ඒකට සාපේක්ෂව තමයි මෙතන අන්තරය එන්නේ. හරි. ඔකට යටින් ලියන්න මෙහෙම කාරකාත්මක වර්ධක. ඔකට යටින් ලියන්න මෙහෙම කාරකාත්මක වර්ධක. කාරකාත්මක වර්ධක කාරකාත්මක වර්ධක කාරකාත්මක වර්ධක වල කාරකාත්මක වර්ධක වල ප්‍රතිදානයට කාරකාත්මක වර්ධක වල ප්‍රතිදානය කියන්නේ ප්‍රතිදානයේ කමාවක් කාරකාත්මක වර්ධක වල ප්‍රතිදානයේ කමාවක් කාරකාත්මක වර්ධක වල ප්‍රතිදානයේ කමාවක් दारिद्र्यයක් හෝ ප්‍රතිරෝධයක් හරහා ප්‍රතිදානය दारिद्र्यයක් හෝ ප්‍රතිරෝධයක් හරහා दारिद्र्यයක් හෝ ප්‍රතිරෝධයක් හරහා ප්‍රදානයට සම්බන්ධ කර නොමැති විට ප්‍රදානයට සම්බන්ධ කර නොමැති විට ප්‍රදානය මේක ප්‍රදානයට සම්බන්ධ කර නොමැති විට ප්‍රදානයට සම්බන්ධ කර නොමැති විට මම කියුවේ මේවට මොකද සම්බන්ධ කරලා නැහැ. හරි සම්බන්ධ කරලා නැහැ. නොමැති විට විවෘත පුඩු ලාභය ලෙස හැඳින්වේ. නොමැති විට විවෘත පුඩු ලාභය ලෙස හැඳින්වේ. විවෘත පුඩු ලාභය ලෙස හැඳින්වේ.
ප්‍රමුදිත ඉන්නවද? වගීෂ ඔව් සර්. ප්‍රමුදිත ඉන්නවද? පටන් ගන්නකොට නම් හිටියේ සර්. පොඩ්ඩක් බලන්න. ඌ දැක්කේ නෑනේ කාලෙක. හරි. ඊට පස්සේ එහෙම ලියලා මේක ලියලා මේ සූත්‍රය ලියා ගන්න. මේක ලියලා මේ සූත්‍රය ලියා ගන්න. මේක ලියලා මේ සූත්‍රය ලියා ගන්න. සමහර ඉන්නවා දැන් දිගටම ක්ලාස් උත් එනවා නෝට් උත් කම්ප්ලීට් නැති කට්ටියක් ඉන්නවා හරි ඒ නිසා නෝට් කම්ප්ලීට් කරගන්න වහාම හරි නැත්තම් ගෙදරට ඇවිල්ලා ගහන්නේ එහෙම කියනවා හරි ගෙදරට ඇවිල්ලා ගහනවා නෝට් කම්ප්ලීට් කරගන්න ඉක්මනටම කම්ප්ලීට් කරගන්න මොකද හේතුව නෝට් අඩු නම් පස්සේ පාඩම් කරන්න අච්චාරු වෙනවා පොඩ්ඩක් පිළිවෙලක් හදාගන්න හැමදේම හරි වෙන්නද පිළිවෙලක් හදාගන්න ඒ පිළිවෙලට හැම වෙලාවෙම වැඩ කරන්න මොකද හේතුව කාලකන්ණි වගේ වැඩ කරන්න එපා කෙටියෙන් කිව්වොත් කාලකන්ණි වගේ වැඩ කරන්න එපා තමන්ට වැඩක් වෙන විදිහට වැඩ කරගන්න. හරි? මොකද ඔබ කාලකන්ණි වුණොත් හරි ඉස්සරහට යන પરම්පරාවත් කාලකන්ණි වෙනවා. තේරුණාද? ඉගෙන ගන්න බැරි වුණොත් ඔයාලට හරි හිතන්න එහෙම එකක්. දැන් ඔයාලට ඉගෙන ගන්න බෑ. ඔන්න ඔයාලා ෆේල් වුණා කියලා හිතන්න. ඒතර ඔයාලා බලන්නේ මොකක් හරි සාමාන්‍ය ජොබ් එකක් කරන්නනේ. එක්ක අපි හිතමු කොන්දොස්තර රැකියාවක් නේ කුලී වැඩක් කරන්න ඒ වගේ එකක් නේ. ඒතර ඔයාලගෙන් ඉපදෙන ළමයිදුත් ඒ වගේ අයිටම් මේකට තමයි ඊට පස්සේ හැදෙන්නේ. ඒ වගේ සමාජයක් නේ. ඒක නිසා ඉගෙන ගත්තන් පස්සේ ඒ සමාජය ටිකක් වෙනස් වෙනවා. ඒ නිසා ඒ සමාජයට යන්න නම් ඉගෙන ගන්න ඕන. හරි? හොඳම දේ තමයි ඒක තියෙන්නේ. මොකද හේතුව ඔය ක්ලාස් කට් කරන. මම කියන්නේ විශේෂ හේතු මත නෙවෙයි. ක්ලාස් කට් කරන සෙට් එකක් ඉන්නවා. දැන් අපේ ක්ලාස් එකෙත් ඉන්නවා එහෙමනේ. යාලට එනවා මාහට යනවා. යාලට එනවා මාහට යනවා නේ. එහෙම සෙට් එකක් ඉන්නවා. ඒ සෙට් එකට අනිවාර්යෙන්ම ඒ කියන්නේ යාළුවොත් එක්ක ෆන් දානවා අරකයි මේක මේ ටික ලියාගන්න. හරි. ඔහොම සෙට් ඉන්නවනේ. උන්ට අනිවාර්යයෙන්ම වරදිනවා. 100% වරදිනවා. මොකද හේතුව ඒක කියන්නේ අත්දැකීම. ක්ලාස් කට් කරලා දින වැඩ කරන්නේ නැතුවනේ ගෙදරින් සල්ලි දෙනවා. ගෙදර මිනිස්සු හිතන් ඉන්නේ. මොකද අපි පුතාව ක්ලාස් එකකට දාලා තියෙන පුතා ඉගෙන ගන්නවා ඇති කියලානේ. නමුත් පුතා කරන්නේ මොකද්ද? අද ක්ලාස් නෑ සර්ගෙනේ. එහෙම හිතාගෙනනේ එක්කෝ නෝට් එක පස්සේ කම්ප්ලීට් කරගමුනේ රෙකෝඩින් එක පස්සේ දාන නිසා ඒක කම්ප්ලීට් කරගමුනේ අන්න ඒ වගේ අර බොළඳ අදහස් දරනවා හරි දරුවන් පස්සේ ඒක ගිහිල්ලාවන් පස්සේ රෙකෝඩින් එක බලන්න හිතෙන්නේ නැහැ මොකක්වත් නැහැ කරන වැඩෙත් අඳුම් කුඳුම් ඒ නිසා හොඳට මතක තියාගන්න ෂාප් වෙනවා ඒවා හරි ගෙවල් වලට කරන බොරු දැන් ඔයාලා කරනවනේ ගෙවල් වලට සෑහෙන බොරු අතිශයින්ම ෂාප් වෙනවා මම කියන්නේ එහෙම වෙන්න ඕන ගෙවල් වල බොරු කරනවා ෂාප් වෙන්න ඕන මොකද හේතුව ඒ මිනිස්සු කොච්චර දුක් මහන්සිලා සමහර අම්මලා තාත්තලා නොකා නොබීනේ අඳින්න නැතුව රෙදි කෑල්ලක් ගන්න නැතුව නේ හොඳ හැට්ටයක් හොඳ සායක් ගන්න නැතුව මාස ගණන් එකම සාය අඳිනවා නේ කුස්සියට අඳින්නෙත් ඒක සාලට අඳින්නෙත් ඒකනේ ගමේ කඩේට යනවා නම් ඒක අඳින්නනේ ඒතර එහෙම නැතුව ඔයාලට හොඳ ඇඳුම් අරන් දීලා හරි හොඳ ඇඳුම් අරන් දීලා පන්ති යන පන්ති පීස් ගෙවාගෙනනේ මට හිතෙන්නේ සමහර ගෙවල් වල රුපියල් 5000න් මුළු ගෙදරම කවර් කරනවා. පන්තිත් දීලානේ, පන්ති වලටත් දීලානේ. සමහර විට සමහරුන්ගේ තාත්තලා බොන අය ඇතිනේ. ඒතර මේ බොන අයට ඊට පස්සේ අම්මලා කොහොම හරි කරලා තාත්තගෙන් සල්ලි ඉල්ලගෙන ඔයාලට කැපකිරීමක් කරලා පන්තිය වලනේ. ඉතින් ඒකට එහෙම දෙයක් වෙන්නේ නැත්තම් අනිවාර්යෙන් වෙන්නේ සහ ගහනවා. සාප වෙනවා කියලා තමයි කියන්නේ. මම කියන්නේත් එහෙම වෙන්න ඕන කියලා. හරි? එහෙම වෙන්න ඕන අනිවාර්යෙන්. නැත්තම් වැඩක් නැහැ. දැන් අපි ඒ දවස්වල අපේ අම්මලාගේ දැන් මගේ අම්මගේ දුක මට තේරිච්ච නිසා තමයි දෙයනේ කියන මම අද තැනක ඉන්නේ. හරි? ඒ අමාරු වැටෙනවා මම දකින්න ඔයාලා නේ ක්ලාස් කට් කරනවා සමහරුනේ නෝට් කම්ප්ලීට් කරගන්නේ නැහැ අනම්මනම් ඔය නිසා විභාගේ සාම දැන් පේපර් එක ලියපුවාත් හිටියනේ නේ අර මගේ බිම්මැන්ම සාමට්ටම් ගැනීම පළවෙනි පේපර් එක විතරයි ලිව්වේ දෙවෙනි පේපර් එක ලියන්න කිව්ව ලිව්වේ නැහැ හරි ඒ නිසා ඒවා අනිවාර්යයෙන්ම පළ දෙනවා අඩුම තරමේ රිසල්ට් එක හරි අඩු වෙනවා තියෙන හොඳ කැම්පස් එක අපි හිතමු දැන් ওই දෙන වැඩ කරන්නේ නැහැ කියලා
යන්න පුළුවන් ජපුරට යන්න පුළුවන් නම් හරි දැන් දෙන වැඩ අපි හිතමු පළවෙනි පේපර් එක ලිව්වා දෙවෙනි පේපර් එක කරන්නේ දෙවෙනි පේපර් එක කරේ නැති ආංශංශ හොඳ කැම්පස් එකකට යන්න තියෙන ජපුරට වගේ යන්න තියෙනවා නම් සාමාන්‍ය කැම්පස් එකකට අහු වෙන්න ඉඩ තියෙනවා ඒක අනිවාර්යයි මොකද හේතුව මේ දෙයක් කියන්නේ කරන්න ඕන නිසා මොකද හේතුව ඔයාලගේ අම්මලා දුක් විඳිනවා හරි කවුරුවත් නැති අමතවරුන්ගේ පුතු නෑනේ නේ ජනාධිපතිගේ පුතු නෑනේ ඒක නිසා තමන් ඉන්න තැන බලන්න තමන් ඉන්නේ කොතනද කියලා හිතන්න හරි එතන ඉඳන් ජීවිතේ කොට දාගන්න මොකද හේතුව ඔයාලා ඉපදුනේ සාමාන්‍ය නිවසක නම් මැරෙන්නේ සාමාන්‍ය නිවසක නම් වැඩක් නෑ ඒකේ හරි හයිෆයි විදියට හිතන්න ඕන හරි තමන්ට වැඩිය දෙයක් කරන්න පුළුවන් කියලා තමන්ගෙන ආත්ම විශ්වාසයක් තියන්න හරි ඒක තමයි වෙන්න ඕන කොච්චර ගෙදරට පේන්න ලොකු බෝරු ආටෝපෙට වැඩ කරාට වැඩක් නෑ හරි සමහරව ඉන්නවා ගෙදරට පේන්න සෑහෙන්න වැඩ කරනවානේ පන්ති යනවා නෝට් කම්ප්ලීට් කරගන්නවනේ ගෙදරට පේන්නනේ අයියලට පේන්න මල්ලාට පේන්නනේ මල්ලාට ගන්නවා මේ මගේ පෑන ගෙනත් දෙන්න මට වැඩ කරන්න ඕනේ බලනකොට ඒව කෙරෙන්නේ නැහැ ඒක තමයි ඇත්ත හරි මේ ඇත්ත කියන්න ඕන නැත්තම් වැඩක් නැහැ හරි ලියන්න මෙහෙම යටින් ලියන්න මෙහෙම සැලකිය යුතුයි කියලා ලියන්න සැලකිය යුතුයි කියලා ලියන්න ඇත්තටම දෙයිය දුන්න දෙයක් නැහැ උත්සාහයෙන් ලබාගත් දේවල් තමයි කියන්නේ හරි සැලකිය යුතුයි කියලා යටින් ලියන්න කාරකාත්මක වර්ධකයක් මගින් ලියන්න කාරකාත්මක වර්ධකයක් මගින් කාරකාත්මක වර්ධකයක් මගින් වෝල්ටීයතාවක් වර්ධනය කරගත හැක වෝල්ටීයතාවයක් වර්ධනය කරගත හැක වර්ධනය කරගත හැක මෙහිදී සරල ධාරා වෝල්ටීයතාවයක් මෙන් මෙහිදී සරල ධාරා වෝල්ටීයතාවයක් මෙන් මෙහිදී සරල ධාරා වෝල්ටීයතාවයක් මෙන් සරල ධාරා වෝල්ටීයතාවයක් මෙන් විශාල සංඛ්‍යාතයක් සහිත මිනිහල පැත්තට සිග්නල් අවුල්ද වගේෂ එක දවසකුත් මුලින්නුත් එහෙමයිනේ වහිනවලුද එහෙමද විශාල සංඛ්‍යාතයක් සහිත ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවයක්ද වර්ධනය කරගත හැක චබි ඉන්නවද අගමිනි මම මේ මැසේජ් එකක් දැම්ම අද පළවෙනිද නේද අද දෙවෙනිදා ඊයේ දැම්මේ මැසේජ් එක අද මේ මාසෙ ඉඳන් හරි වැඩ කරන්න කියලා නේ එහෙනම් පොඩි අදිස්ථානයක් තියාගන්න මොකද හේතුව මේ දවස්වල ක්ලාස් කට් කරා නම් ගිය මාසේ මේ මාසෙ ඉඳන් හරි වැඩ කරනවා කියලා හිතාගෙන කොහොම හරි වැඩ කරගන්න හරි ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවයක්ද වර්ධනය කරගත හැක හරි අපි ඊළඟ මාතෘකාවට යන්න ටක් ගාලා ඊළඟ මාතෘකාව කාරකාත්මක වර්ධක පරිපූර්ණ ලාක්ෂණිකය මේ ලාක්ෂණිකය පොඩ්ඩක් මතක තියාගන්න මේ අවස්ථා ටික විතරක් හරි එතකොට වැඩේ ෂේප් කාරකාත්මක වර්ධක වල පරිපූර්ණ ලාක්ෂණිකය පොඩ්ඩක් ඔළුවේ දාගන්න මේව මොකද්ද මේ රේඛීය කලාපය මොකද්ද ඒ ටික පොඩ්ඩක් ඔළුවේ දාගෙන ඉන්න මම ටක් ගාලා අඳින්නම් මාත් එක්කම ඇඳගන්න කාරකාත්මක වර්ධක වල පරිපූර්ණ ලාක්ෂණිකය එක්කම් කරන්න පහල්ලා ඉන්නවද පහන්
note එක group එකට නොදා inbox එවනවද මම සර්ට එතකොට කරන්ට් එක මොකද කට් කරන්න විදියක් නැහැ සර්ගෙන් note එක ඉල්ලන්න වෙනවා ආහා මාතෘකාව තමයි කාරකාත්මක වර්ධකවල පරිපූර්ණ ලාක්ෂණිකය හරි මම නෝට් එක අඳින්න ලාක්ෂණික වක්‍රයේ මේ පැත්තට ප්‍රතිදාන වෝල්ටීයතාවය අද නැහනේ අදයි මාත් එක්ක මැද ගන්න මේක ප්‍රතිදාන වෝල්ටීයතාවය V out එක ප්‍රතිදාන වෝල්ටීයතාවය පේනව නේද? පේන්නේ නැහැ නේ. මම පොළ උස්සන්න. ප්‍රතිදාන වෝල්ටීයතාවය V out එක. මෙතන ප්‍රධාන වෝල්ටීයතාවය සඳුනේ ඉන්නවද සඳුනේ? 30 ප්‍රධාන වෝල්ටීයතාවය V ධන P ඍණ විදිහට ගන්නත් පුළුවන්. ඊට පස්සේ බිඳුව ලක්ෂය ඉඳලා මම ඒ කළු පාටින් අඳින්නම්. සඳුනේ 30 ඉන්නවද? ඉන්නවනේ. හරි මේක අඳ ගන්න. රේඛීය කලාපයක් පටන් ගන්නවා මේ විදිහට. හරි මේක संतृप्त अवस्था में कलापेट पेनोने संतृप्त अवस्था ये संतृप्त अवस्था विन्नी V धन हो V ऋण बिंदुවට වඩා වැඩි වුණාන් පස්සේ තමයි මේ අවස්ථාව වෙන්නේ මේක රේඛීය අවස්ථාවක් මම කියන්නම් ඉස්සරහට මාත් එක මැද ගන්න ෆිරාන් ඉන්නවද ෆිරාන් මේ පැත්තට ඍණ වෙලා තියෙනවා මේකත් සම්පූර්ණ ප්‍රදේශය इंटरवल එකක් දැන්ම इंटरवल අදාළ නැති වෙයි මේක v ධන v ඍණ අරක වැඩි මේක බිඳුවට වඩා බිඳුව වැඩි වුණොත් මේට වැඩි අඩු වුණොත් හරි මේක ඍණ සැපයුණා ඒක මම දෙන්නම් මේක ऋण V සැපයුම මේක ධන V සැපයුම මම මෙතනින්ම දාන්න ධන V සැපයුම මාත් එක මැද ගන්න මේක නිසල් ඉන්නවද? ධන V සැපීම. ධන V සැපීම. හරි ඔය ගැන ගන්න. කාරකාත්මක වර්ධකවල පරිපූර්ණ ලාක්ෂණික පොඩ්ඩක් මතක තියාගන්න ඕක. මම මේක පොඩ්ඩක් කියලා දෙන්නම්. සර් ඔව් කියන්න.
සංතෘප්ත අවස්ථාව සංතෘප්ත ප්‍රදේශය කියන්නේ දෙකක්. ඔව් මෙතන දෙක එකක් මේක. මම මෙතන ප්‍රදේශය කියලා දානවා. ප්‍රදේශය. එකයි හොඳ. ඒ කියන්නේ මෙන්න මේ කලාපයේ තමයි සංතෘප්ත වෙලා සැචුරේෂන් රීජන් එක කියන්නේ. හරි. චතුරංග තේරුණාද? චතුරංග තේරුණාද? අදගන්න මේක ප්‍රධාන වෝල්ටීයතාවය ඉන්පුට් එක V in එක මම මෙතනින් දාන්නම් මේකටම දාන්නම් V in කියලා in කියලා දාන්නකො sorry මෙතන ඍණ V in ඍණ අවස්ථාවනේ ඍණ V in අරක ධන පැත්තනේ ඍණ V in මෙතන ඉන්පුට් එක මේක අවුට්පුට් එක ඊට සාපේක්ෂව ගත්තන් පස්සේ සැචුරේෂන් නැත්නම් මෙන්න මේකට කියනවා රේඛීය අවස්ථාව කියලා මේක රේඛීය අවස්ථාව රේඛීය ප්‍රදේශය කිව්වත් හරි ප්‍රදේශය මේක රේඛීය යන්නේ බිඳුවේ ඉඳන් මෙතෙන්ට ආවා ඊට පස්සේ සම්ප්‍රයුක්ත නැත්නම් සාමාන්‍ය සැචුරේෂන් ආවට ඔහොම යනවා එහෙම යන්න නම් මොකද වෙන්න ඕන මේ බිඳුවට වැඩිය ධන සප්ලයි එක හෝ ඍණ සප්ලයි එක වැඩි වෙන්න ඕන බිඳුවට වැඩිය වැඩි වෙන්න ඕන හරි ඊට පස්සේ රේඛීය අවස්ථාව පල්ලෙහාට එන්න ඍණ සැපයුම දෙන්න ඕන බිඳුව වැඩි වෙන්න ඕන මේට වැඩිය අඩු වෙන්න ඕන සප්ලයි එක අඩු වෙන්න ඕන බිඳුවට වඩා හරි ඒක තමයි කියන්නේ පොඩ්ඩක් මේක ඔළුවේ තියාගන්න සම්ප්‍රයුක්ත ප්‍රදේශය රේඛීය ප්‍රදේශය සමාන නම් කරන්න දාන්න පුළුවන් මෙතනින් හරි කම්මැලි වගේද නිදිමත අය වගේ නෑනේ ඇවා කම්මැලි නිදිමතයි දෙකම තියෙනවා නෑනේ ඒ බානද කොත්තුවක් කන්න ගියාද බානද ඔව් සර් ගියාද කොත්තුවක් කන්න වාට එන සෑහෙන්න මේ උමනාව තිබුණනේ මට නෑ ඔය පිටි ජාති කාලේ වෙලා ඉතින් ලෙඩ වෙන්න ඕනේ දැන් ඔයා ඉස්සර රටවහල තියෙන වෙලාවේ කිව්වෙම කියන කොත්තුවක් කන්න තිබුණා නම් මේ වෙලාවේ හොඳයි එහෙමනේ කිව්වේ මම කිව්වේ නෑ ඔයා තමයි කිව්වේ කොත්තුවක් කන්න තිබුණා නම් හොඳයි කියලා ඉස්සේ බොරු කියන්නේ මං ඕක කියන්නේ නෑ ඔයා කිව්වේ ඒ කියන්නේ මෙහෙමනේ හිතෙන්නේ දැන් අපිට ඒකට මම උදාහරණයක් දෙන්නම් දැන් බානුන්ට හිතුණා රට වහපු තියෙන වෙලාවේ කොත්තු බාස්කරක් නැති වෙලාවේ මේ කොත්තු තැටි වේලන වෙලාවේ කොත්තු තැටි වල බල්ල ලගින වෙලාවේ කොත්තුවක් කන්න තිබුණා නම් හොඳයි කියලා නේ දැන් හැමතැනම කොත්තු තියෙනවා හරි ඒක නිසා බානුන් දැන් හිතනවා කොත්තු කෑවේ නැති වුණාට කමක් නැහැ කියලා අර අපි නිකන් තෘප්තිමත් වෙන්නේ නැහැ එහෙම සීන් එකක් තියෙනවා නේ ඉස්සේ මං කිව්වේ කොත්තු කතාවක් ෂයාන් මෙයා කිව්වේ නැද්ද කොත්තු කන්න ආසයි කියලා? ඒ කාලේ මතක නැද්ද? රට වහලා තියෙන කාලේ. අන්න ඒකනේ කිව්වා. ඉස්සේ බොරු කතා කියන්නේ බා සාක්ෂි නැතුව. නෑ සාක්ෂි දෙයි ළමයි දන්න ඕන. මම ඕනනම් chat එක open කරන්න. chat එක open කරන්නම් ඕනනම්. හරි ලියන්නේ ඇයට මෙහෙම. ඉහත ප්‍රස්ථාරයට යටින් යන ඉහත ප්‍රස්ථාරයට ඔව් උතන මේ V out එක කෙලින් යට තියෙන මේ එකේ ඍණ V එතන මොකද නම් කරන්න ඕන මෙතෙන්ද සම්ප්‍රයුක්ත ප්‍රදේශය ඍණ V කියලා කියන්නේ මොකක්ද ඍණ V සැපයුම මේක ධන V සැපයුම මේක ධන V සැපයුම ඔව් ඔය අග්‍ර හතර තියෙන්නේ කොතනද මේකද V out ඍණ V in එක ඕන ප්‍රතිදාන වෝල්ටීයතාවය මෙතන ප්‍රධාන වෝල්ටීයතාවය ඒ වගේ යට එක නම් වෙන්නේ නැද්ද
මේ ඒකම තමයි එකම අක්ෂරේම. එකම අක්ෂරය. එතකොට අරකමකෝ දෙකක් කොතනද? මේ රිනවීන් එකයි ප්‍රධාන ඕටියතාවය. ඉතින් මේ දැන් මේ ධන පැත්ත. ඒකේ ඍණ පැත්ත මේ. මේකේ ධන පැත්ත. මේකේ ඍණ පැත්ත. සාමාන්‍ය කණ්ඩාංක ජ්‍යාමිතිය තියෙන්නේ. ඒ වගේ. ලියන්න මේව ඉහත ප්‍රස්ථාරයට අනුව ඉස්කෝලේ පටන් ගන්න ඊළඟදනේ කෙල්ලෙක් බලන්න පුළුවන්. නේද ෂයන්? ඉහත ප්‍රස්ථාරයට අනුව උඩ සෑහෙන්න උමනාව තියෙනවා වගේනේ. ඒ ශනිකෝ ඔය දැන් කතාව ඇහුනම මේ උගේ කටහඬ ඇහුනම. ඒකට ඔව් කියලා කිව්වා දැන්. මාරයා සර් ඩයිනට ඔහොම හිටියට හොඳ චරිතයක් හොඳේ. ඇහුන්නේ ඔහොම හිටියට ඔය කප් ගහපු චරිතයක් ඔය ඉස්කෝලේ. මොන කප්ද? ඔය පැත්තෙන් තමයි. ඒ කියන්නේ කෙල්ලෝ පැත්තෙන්. ඔව් ඔව්. ගෙදරින් ගෙන්නවද? ගෙදරින් ගෙන්නන්න වෙනවා. ගෙදරින් ගෙන්නලා ප්‍රශ්න කරාද එහෙම සිද්ධියක් වෙලා? නැත්තම් ප්‍රශ්න කීයක් වුණේ මේ ඇයිට? අනේ උඹ හරි පොද ඩයල් එක නේපා. හරි ලියන්න. ඉහත ප්‍රස්ථාරයට අනුව ප්‍රස්ථාරයේ v in ලෙස ඉහත ප්‍රස්ථාරයට අනුව v in ලෙස ඉහත ප්‍රස්ථාරයට අනුව ප්‍රස්ථාරයේ v in ලෙස ඉහත ප්‍රස්ථාරයට අනුව ප්‍රස්ථාරයේ v in ලෙස දක්වා ඇත්තේ v in ලෙස දක්වා ඇත්තේ මට මතකයි ඉස්කෝලේ යන කාලේ මම මේ ක්‍රිකට් හිටියේ ඒ කාලේ. මේ අපේ වෙසක් එකට සලසලා තිබුණා ඉස්කෝලේම. හරි. සම්පූර්ණ වෙසක් එකට සලසලා තිබුණා මැද කූඩුවක් තිබුණා. අපේ මේ පන්තියේ දැන් මම පල්ලෙහා පන්තියේ දා වැඩිපුර ඉන්නේ. වැඩිපුර මම ඉන්නේ අපේ පන්තියේ නෙවෙයි. දැන් මට මතකයි මම 11 H එකේ දොහද හිටියේ. 11 H වගේ හිටියේ. එතකොට මම ඉන්නේ වැඩිපුර 11 C එකේ. හරි. 11 H එක මගේ පන්තිය උඩ, තට්ටුවේ උඩ පන්තිය යට තමයි වැඩිපුර ඉන්නේ. අපිත් එක්ක එකට හිටියේ සෙට් එක තමයි ඒකේ හිටියේ. ඒක නිසා යට වැඩිපුර හිටියේ. හරි. ගිනි කූරක් ගහලා එකෙක් මොකද කරේ? අර මේ 11 C එකෙක් කරේ මේ අර ගිනි කූර ගහලා අර කූඩුවේ සවරමට නිකමට මෙහෙම තියුවා. හරි. නිකමට සවරමට ගිනි තියුවා. පොඩ්ඩයි ගිනි තියුවේ. මුළු කූඩුව පිටින්ම අර වටේ ඔක්කොම දැන් මෙහෙම ජාලයක් වගේ තිබුණේ ඒක. හරි. මම පන්ති කාමරේ උඩින් බැලුවම පස්සේ මෙතන තමයි කූඩුව. හරි. ඒකේ සවරම් ඔක්කොම මොහොම වටේට ගිහිල්ලා ඊට පස්සේ ඒකේ සවරම් මෙහෙම ගිහිල්ලා. මොහොම ගිහිල්ලා. අන් දැලක් වගේ. හරි. මෙතන පොඩ්ඩක් නිකන් ওই ගිනි තියන නෙවෙයි නිකන් තියුවා. සම්පූර්ණ මුළු පන්තියම ගිනි ගත්තා. හරි. ඒ කියන්නේ වතුර ගාලා එන සිද්ධියක් උලා ඒක. ඊට පස්සේ කොහොම හරි ඔය සිද්ධිය උනේ ඉන්ටර්වල් එකට කලින් වගේ මට මතක ඉදියට. ඉස්කෝලේ අරනකම්ම දන ගහන් හිටියා. අපි සෙට් එකම හරි. කොහොමද? ඔයාලට එහෙම අත්දැකීම් තියෙනවද? සම්පූර්ණයෙන්ම එන සිද්ධියක් නෙමේක. ඉස්කෝලේ පන්තිය ගිනි අරගෙන. ඊතන ගින්නක් විශාල ගින්නක් කියලා. එහෙමයි දන්නවද? අයියා සවරන් ගිනි ගන්නකොට ටික් ගාලා ගිනි ගන්නවනේ ෂණිකව. ඊට පස්සේ මොකද කරන්නේ? ඔෆිස් එක ගාව දන ගහගෙන හිටියේ. සමහර ගෑන් ළමයි එහෙම යනවා මෙහෙම වටේට. හරි ඔහොම එතනින් යනවා. අපි මේ වගේ බිම් බලාගෙන හිටියේ. ඒ වගේ අත්දැකීමක් තියෙනවා. හරි. ඔයාලට තියෙනවද ඒ වගේ? දැන් ඒව නෑ. ඇවුනේ. අකුණු ගහවි හොඳේ. ඇයි ඒ? කියන්නේ ඒවට. මොකක්ද කියන්නේ? ඔය යකෝ ඇත්ත නෙමෙයි කියන්නේ. මම හිතන්නේ ඔයාලට එහෙම අත්දැකීම් නැතුව ඇති. ඔයාලට තියෙන නිකන් TikTok scene එකක් නේ. දැන් හිතන්න මෙහෙම දැන් ඔය 2000න් පස්සේ උන්ට තියෙන අත්දැකීම්. හරි. TikTok එකේ followers ළමදි නේ. like comment නැහැ කියලා ගහ ගන්නවා. නේ. උඹ ෆොටෝ එකක් දානවා බලපන් ඒකට comment නැහැ නේ. බලපන් ඒකට මගේ එකේ like දාලා තියෙනවනේ. followers ලා මෙච්චර ඉන්නවනේ. ඉස්සරහට 2000න් පස්සේ generation එක එහෙමයි. ගහගන්න එහෙමයි නේ. ඉස්සර ගහගත්තේ එහෙම නෙවෙයි. ඉස්සර දෙගොල්ලක් ගහගත්තේ ඕනේ. දැන් ඉස්සරහට ගහගන්න එහෙමයි නේ. අන්න බලන්න අනිවාර්යෙන් හරි. හරි කියන්නේ ඒවා. හරි වෙනස්. 2000න් පස්සේ ඇත්තටම හරි වෙනස්. සෑහෙන්න වෙනස් හිතන විදියනේ. හැමදේම වෙනස්. ලියන්න මෙහෙම. ඒකේ වෙනස වැඩි වෙනවා. සෑහෙන්න වැඩි වුණා. මොකද හේතුව මේ කොරෝනාත් එක්ක ගෙදරට වෙලා හිටියන 2000න් පස්සේ ළමයි සෙට් එක. නේ. ඒතර උන් ගෙදරට වෙලා ඉන්නකොට උන්ට දැනනවා නිකන් අර ෆෝන් එකක් දුන්නාන් පස්සේ මෙන්න මේක තමයි ලෝකය කියලා. ඒ ලෝකය හොයාගෙන ෆෝන් එක දිහා බලාගෙන ඉන්ටර්නෙට් එක කරා ගොඩාක් සර්ච් කරලා යනවානේ.
ලෝකේ හොයන්න. ඒතර ලෝකේ හෙව්වන් පස්සේ දෙයක් අමාරු වෙනවා ඒකත් කියන්නේ. අයි ජීවිතේ අර වටපිටාවේ ලයිෆ් එක නැහැනේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔයාලා 2000න් පස්සේ ආයේ නැත්තම් එයා 2000න් පස්සේ ආයට උදව් කරන්න. හරි? ලියන්න. ඉහත ප්‍රස්තාරයට යනවා ප්‍රස්තාරයේ V in ලෙස දක්වා ඇත්තේ අන්තර් වෝල්ටීයතා ප්‍රදානයයි. දක්වා ඇත්තේ අන්තර් වෝල්ටීයතා ප්‍රදානයයි. අන්තර් වෝල්ටීයතා ප්‍රදානයයි. ලෙස දක්වා ඇත්තේ අන්තර් වෝල්ටීයතා ප්‍රදානයයි. ලෙස දක්වා ඇත්තේ අන්තර් වෝල්ටීයතා ප්‍රදානයයි. ඒ කියන්නේ මෙන්න මේක වරහන් තුල දාගන්න. වරහන් තුල මේක වරහන් තුල මේක. එන මේකේ අන්තරය කියන්නේ. අන්තර් වෝල්ටීය ප්‍රදානයයි. V in he ඒකටම ලියන්න V in he ඒකටම ලියන්න V in he V in 9:45ට ක්ලාස් ඉවරයි V in he සීමිත පරාසයකදී V in he සීමිත පරාසයකදී සීමිත පරාසයකදී ඍණ v සිට ධන v දක්වා 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 ධන v දක්වා ඍණ v සිට ධන v දක්වා ප්‍රතිදාන වෝල්ටීයතාවය මෙහෙම විනාශ වෙලා සම්පූර්ණ අවස්ථාවට පත් වෙනවා. ප්‍රතිදාන වෝල්ටීයතාවය රේඛීයව වෙනස් වී ඔව් ඒක තමයි රේඛීයව වෙනස් වී බානු සෑහෙන දේවල් කියනවා රේඛීය වෙනස් වී සම්පූර්ණ අගයකට ලබා ගනි. රේඛීය වෙනස් වී සම්පූර්ණ අගයකට ලබා ගනි. ෂෙනේස් යෙස්තිය සෙනසුරාදා ඉරිදා වෙන නේද ක්ලාස් ඩ්‍රොවින් එකට ගියේ ඉරිදා ලබා ගනි. ඇයි ඒ කාරකාත්මක වර්ධකවල පහත සරණමය නීති දෙකක් යටතේ සරණමය හඳේ සරණමය රන් අය උගස් මධ්‍යස්ථානයනේ එහෙම තියෙන සරණමය අවස්ථා දෙකක් යටතේ පෙන්වා දිය හැකිය. හරි පළවෙනි සරණමය නීතිය ලියන සරණමය නීති 1 කියලා. සරණමය නීති 1 කියලා ලියන්න. මෙන්න මේ අවස්ථාවේ පුතේ මෙන්න මේ රේඛීය අවස්ථාවේනේ මේ සරණමය නීතියෙන් කියන්නේ මෙන්න මේ රේඛීය අවස්ථාවේ හරි සැපයුමේ තියෙන මෙන්න මේ පරාසය මේ රේඛීය අවස්ථාවේ අපි සැපයුමේ කියන්නේ අපි අර මෙහෙම තියෙන අග්‍ර දෙකේ සැපයුමනේ මෙතනනේ v in එකනේ මෙතෙන්ට දෙන පරාසය බිඳුවක් කියලා කියනවා ශූන්‍යයක් කියලා කියනවා. ඒ කියන්නේ රේඛීය අවස්ථාව වෙනවා නම් ඒක ශූන්‍ය මට්ටමේ තියෙනවා කියන තමයි මේ සරණමය නීතියේ පළවෙනි එකෙන් කියන්නේ. හරි
ලියන්න මෙහෙම කාරකාත්මක වර්ධකයක් කාරකාත්මක වර්ධකයක් බිඳුව 6 ඉන්නවද? කාරකාත්මක වර්ධකයක් ඉන්නවනේ. රේඛීය පරාසයෙන් එහෙම ලියන්න. කාරකාත්මක වර්ධකයක් රේඛීය පරාසයෙන් ක්‍රියා කරන විට ජෝඩුව කියන රේඛීය පරාසයෙන් ක්‍රියා කරන විට වර්ධකයේ ප්‍රධාන අග්‍රයන් දෙක අතර වෝල්ටීයතාව ශූන්‍යයට සමාන වෙයි. දෙක අතර වෝල්ටීයතාව ශූන්‍යයට සමාන වෙයි. හරි ශූන්‍යයට සමානයි. ඒ කියන්නේ ධන ඍණ සමානයි බිඳුව. මේ කොටු කරගෙන දෙන්න. ශූන්‍යයට සමාන වෙයි. හරි විනාඩි 5ක ඉන්ටර්වල් එකක් ඕනද? ඕනේ නැහැ නේ. ඕනද? විනාඩි 10ක් ඕනේ නැහැ නේ. ඕන එපා. බාන්න ඉගෙන ගන්න තියෙන ආසාව ළමයින්ගේ එපාලු. ඕන එපා. බඩගිනි බත් කන්න දෙන්නේ නැහැ. බත් කන්න දෙන්නේ 9:45ට. නාටකංකාරයෝ බලන් දෙන්නෙත් නැහැ. එපාලු. ඕනලු එපාලු. ආප්ප කෑවස නියමයි. ඕන කියලා තමයි වැඩිපුරම කියන්නේ. ඕනද? ලියන මෙහෙම සරණමය නීතිය 2. ඒකේ සරණමය නීතිය 2. ඒක ලියන මෙහෙම. ඔය නීති දෙක චුට්ටක් ඔළුවේ තියාගන්න. ලොකුවට ඕනේ සිලබස් එකේ මේක නෑ. මම අර පොතේ තියෙන නිසා පොඩ්ඩක් අර නෝට් එක හැලෙවෙන දාලා තියෙනවා. චුට්ටක් මතක තියාගත්තා හරියි. ලියන්න මෙහෙම. කාරකාත්මක වර්ධක ප්‍රධාන අග්‍රතුලට ගලන ධාරාව කාරකාත්මක වර්ධක ප්‍රධාන අග්‍රතුලට ගලන ධාරාව කාරකාත්මක වර්ධකවල ප්‍රධාන අග්‍රතුලට ගලන ධාරාව ශූන්‍ය වේ. ප්‍රධාන අග්‍රතුලට ගලන ධාරාව ශූන්‍ය වේ. අපි ඉස්සෙල්ල කතා කරා පුතේ කාරකාත්මක වර්ධක විවෘත වෙලා තියෙනවනේ. ඕපන් වෙලා තියෙනවා. හරි මේකෙදි කතා කරනවා ඊළඟ මාතෘකාව ලියා ගන්න
කාරකාත්මක වර්ධකයක් ඊළඟ මාතෘකාව ලියා ගන්න කාරකාත්මක වර්ධකයක් සංවෘත පුඩු ආකාරයේ යොදා ගැනීම කාරකාත්මක වර්ධකයක් සංවෘත පුඩු ආකාරයේ යොදා ගැනීම කාරකාත්මක වර්ධකයක් සංවෘත පුඩු අවස්ථාවේ යොදා ගැනීම කාරකාත්මක වර්ධකයක් සංවෘත පුඩු අවස්ථාවේ යොදා ගැනීම සංවෘත පුඩු අවස්ථාවේ යොදා ගැනීම මං කියවනේ අර අග්‍ර ටිකේ විවෘත වෙලා තියෙනවා මොකද සම්බන්ධ කරලා නැහැ ප්‍රතිදානයත් එක්කනේ ඒ කියන්නේ අර දාරිද්‍රකයක් වේවා ප්‍රතිරෝධයක් වේවා මොකක්වත් සම්බන්ධ කරලා නැහැ හරි ඒ අවස්ථාවට කියනවා විවෘත පුඩු අවස්ථාව කියලා කියන දැන් මාතෘකාව අපි කතා කරන්නේ සංවෘත පුඩු අවස්ථාව හරි කාරකාත්මක වර්ධකයක් සංවෘත පුඩු අවස්ථාවේ ක්‍රියාත්මක කිරීම ඉන්ටර්වල් එක කොහොමද ඇත්තටම ඕනේ නැහනේ එහෙනම් මෙහෙම කරමු දැන් වෙලාව 9:05යි හරි 9:05යි 9:20ට එන්න එපා සර් ඕනද රංජය මට නම් ඉතින් මොකක්ද ඒක විනාඩි 5ක් ඔව් එපා එතකොට මොකද දන්නවද මේ සමහරව අරෙන් මේ නවතිනවා 9 තියරි ඉවර කරන්නේ 9:10 වෙනකම් කරමු අද කතාවල් බලන් දෙන්නේ නැහැ එච්චර වැඩි IT ක්ලාස් එහෙමද 9:45 වෙනකම් කරමුකෝ හරි මේ විනාඩි 10න් එන්න ගිහිල්ලා විනාඩි 10න් එන්න සර් රෙකෝඩ් එක හරි ආගන්නකෝ කාරකාත්මක වර්ධකයක් සම්පූර්ණ අවස්ථාවේ යොදා ගැනීම මේකේ පොඩි සීන් එකක් තියෙනවා දැන් කලින් කතා කරේ විවෘත පුඩු අවස්ථාව ඒක විවෘත වෙලා තියෙන්නේ ඕපන් කිසි දෙයක් සම්බන්ධ නැහැ ප්‍රතිරෝධ සම්බන්ධත් නැහැ පේරක සම්බන්ධ මේ දාරිත්‍රක සම්බන්ධත් නැහැ ගෲප් එකේ මැසේජ් එකක් දාන්න හරි මේකෙදි මෙන්න මෙහෙම එකක් තියෙනවා අපි මේ කතා කරන සංවෘත පුඩු අවස්ථාව මේ වගේ කාරකාත්මක වර්ධකයක් ගන්නෝ ඒ වර්ධකයේ ප්‍රතිදානය තමයි මෙතන තියෙන්නේ හරි මේක ප්‍රතිදානය අග්‍රය එතකොට පුතේ මම මෙතෙන්ට දෙනවා මේකට වෝල්ටීයතාවයක් දෙනවා මෙහෙම කියලා වෝල්ටීයතාවයක් දෙනවා මේක Vs කියලා හිතන්න මේකත් Vs කියලා හිතන්නකෝ එතකොට මේකෙදි අපි ඍණ පැත්ත මේක ධන පැත්ත කියලා හිතන්නකෝ ඕක ඍණ පැත්ත මේක ධන පැත්ත කියලා හිතන්නකෝ එතකොට මෙන්න මේ කාරකාත්මක වර්ධකයේ හරි විවෘත පුඩු අවස්ථාව කියලා කියන්නේ මෙන්න මෙතනනුත් අග්‍රයක් තියෙනවා මෙතනනුත් අග්‍රයක් තියෙනවා හරි අග්‍ර දෙකක් තියෙනවනේ එතකොට මේ අග්‍ර දෙකට මම මෙතනින් ප්‍රතිරෝධකයක් හරහා හරි මෙහෙම ප්‍රතිරෝධකයක් හරහා ඉන් එක දෙනවා ඉන්පුට් එක දෙනවා ප්‍රතිරෝධකයක් කරහා ඉන්පුට් එක දෙනවා විදියට. හරි. ඊට පස්සේ මම මෙතනින් තව ලයින් එකක් ඍණ ලයින් එකක්. මගේ පහසුව තකා මම මෙන්න මේක හරහානේ යන්නේ. හැදයි. මම මෙතනින් ඍණ ලයින් එකක් කොහොම මෙතෙන්ට ගෙනියනවා. හරි. මෙතෙන්ට මම දෙනවා V in එකක්. V in එකක් දෙනවා මෙතෙන්ට. හරි. මෙන්න මෙතන ප්‍රතිරෝධයක් දෙනවා අපි දෙන ප්‍රතිරෝධය. හරි. දෙන්නේ අපි මෙතෙන්ටනේ ප්‍රදානය කරන්නේ. ප්‍රදානය කරන ප්‍රතිරෝධයට කියනවා R in කියලා. හරි? ප්‍රදානය කරන ප්‍රතිරෝධය ප්‍රදාන ප්‍රතිරෝධය R in කියලා දෙනවා. හරි? ඊට පස්සේ මම මේ අග්‍රය කොහොමද භූගත කරන්න ඕනේ? දැන් මෙතෙන්ට ප්‍රදානය දුන්නොත් මේක අපවර්තක වර්ධකයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ අපවර්තක නොවන වර්ධකයක් විදිහටද? මෙතෙන්ට දුන්නාන් පස්සේ කියන්න බලන්න ටක් ගාලා chat එකේ දාන්න. මාතෘකාව මොකක්ද සර්? මාතෘකාව කාරකාත්මක වර්ධකයක් සංවෘත පුඩු ආකාරයේ යොදා ගැනීම. ටගල් chat එකේ දාන්න. මෙතෙන්ට ඉන් එක දුන්නට පස්සේ මේ දින තියෙන ඍණ සප්ලයි එකට ඉන් එක දුන්නට පස්සේ මොන අවස්ථාවේදී තියෙන්නේ මේක? කියන්න බලන්න. අපවර්තක අවස්ථාවේනේ. එහෙනම් මම මේක මොකද කරන්නේ? මේක මම ඍණට සපයනවා. මෙහෙම ඍණ සප්ලයි එකට. හරි? මේක සපයලා මේක මෙතනින් භූගත කරනවා. කෙටියෙන්ම පැහැදිලි වැඩේ. හරි? එතනින් භූගත කරා මේක දුන්නා මෙහෙම. මෙතෙන්ට ධන නිසා මෙතන ධන මෙතන ඍණනේ මේක මම කියවනේ මාරු වෙනවා කියලා පොඩි ට්‍රික්ස් එකක් ඒක හරි පොඩ්ඩක් මතක තියාගන්න
ඊළඟට පුතේ මම මෙන්න මෙතෙන්ට මේ ප්‍රතිදානයට සම්බන්ධ කරනවා මෙන්න මෙහෙම ප්‍රතිරෝධයක් මෙහෙම ප්‍රතිදානයට සම්බන්ධ කරනවා ඔහොම ප්‍රතිරෝධයක් මෙන්න මේ ප්‍රතිරෝධයට කියනවා RF ප්‍රතිරෝධය කියලා. මේක ටිකක් වෙනස්. RF හරි RF කියලා කියන්නේ මේක තමයි ප්‍රතිපෝෂණය වෙනවා. ප්‍රතිපෝෂණය වෙනවා. හරි ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධය කියලා කියන්නේ මෙන්න මේක. මම මේ වෙනම දෙන්නම්. මේකට කියනවා මේකට කියනවා ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධය කියලා. එතකොට පුතේ බලන්න මෙන්න මේ ප්‍රතිදානය සම්බන්ධ වෙලා තියෙනවා බාහිර ප්‍රතිරෝධයක් කරහා. ප්‍රතිදානය සම්බන්ධ වෙලා තියෙනවා බාහිර ප්‍රතිරෝධයක් කරහා. හරි මම නැවත කියනවා අපි මේ කාරකාත්මක වර්ධකයේ මේ විදිහට හදාගත්තා. ප්‍රතිදානයක් තියෙනවා ඊළඟට සප්ලයි එකක් තියෙනවා මෙතෙන්ට VS එකයි ඍණ VS එකයි කියලා සැපයුම් වෝල්ටීයතාවයක් දීලා තියෙනවා. ඊළඟට මේක අපවර්තක ප්‍රදානයක් කියලා ගත්තට පස්සේ මෙතෙන්ට V in එකක් දීලා තියෙනවා. හරි මෙතෙන්ට V in එක දෙන්නේ මෙහෙම මේ දෙක අතරනේ. එතකොටනේ අර බිඳුව ගත්තන් පස්සේ V in විදියට ගන්න පුළුවන් නේ අපිට. මෙහෙම සප්ලයි එක දීලා තියෙනවා. මේක ඍණ අවස්ථාව මේව ඍණ අවස්ථාව දීලා තියෙනවා. මේක අපවර්තක ප්‍රදානයක් නම් V in එකට තමයි අපි ඉන්පුට් එක දෙන්නේ. මෙතන ඍණ මේ තියෙන අපවර්තක ප්‍රදානයක් නේ. එහෙනම් මේ අපවර්තක නොවනග්‍රය මොකද වෙන්නේ? භූගත වෙනවා. හරි ඊට පස්සේ අපවර්තක නොවනග්‍රය හරහා මෙහෙම ප්‍රතිරෝධයක් මේ හරහා බාහිර පරිපථයකින් සම්බන්ධ වෙනවා. මෙන්න මේ වගේ පරිපථ වලට කියනවා පොතේ මොකද්ද? සංවෘත පුඩු අවස්ථාවක්. අරක විවෘත පුඩු අවස්ථාවක් මේක සංවෘත පුඩු අවස්ථාවක්. ඇයි එහෙම සංවෘත පුඩු අවස්ථාවක් කියලා කියන්නේ? මේ ප්‍රදානයයි ප්‍රතිදානයයි බාහිර ප්‍රතිරෝධයක් කරහා ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධයක් කරහා සම්බන්ධ වීම නිසා අපි කියනවා සංවෘත පුඩු අවස්ථාව කියලා. පැහැදිලිද මේක? රියැක්ට් එකක් දාන්න ඉක්මනට පැහැදිලිද? ඉක්මනට දාන්න. සර් ඔව් මේ ඔය අටින් තියෙන රේඛාව තියෙන්නේ හරස් අතට මේකද? ඔව් ඔව් ඒ මේකද? ඔව් ඔව් පුතේ මම මේක ගත්තේ මෙහෙමයි. හරි දැන් මෙතන ප්‍රතිදානයටත් තියෙනවා ධන සප්ලයි එකක් ඍණ සප්ලයි එකකුත් තියෙන්න ඕනනේ. ඒක නිසා මම මෙතනින් ඍණ අග්‍රයක් අරගෙන කොහොමත් ඍණ එකක් දෙන්න ඕනනේ. මෙතන අපවර්තක අග්‍රයත් මේකට ජොයින් කරා මෙතනත් මේකට ජොයින් කරා. එතකොට මෙන්න මේක තමයි මොකද්ද? මේක V out එක වෙනවා. හරි ඕක V out එක වෙනවා. එතකොට V out එකට අග්‍ර දෙකක් තියෙනවා ධනයි ඍණයිනේ. මේ ඍණාග්‍රය යනවා මේ පැත්ත මේක V in එකේ ඍණාග්‍රය. පැහැදිලිද? පැහැදිලිද? ඒෂයන් V in එකේ ධනාත්මකය සර් මේ ඔය R in එකේ ඒ රේඛාවනේ. ඔව් ඒ කියන්නේ මේක ඍණ දැන් දෙකටම පොදුයිනේ. ඒක නිසා තමයි මම ඍණ මෙහෙම රේඛාවක් දාලා ඍණාග්‍රයක් විදිහට ගත්තේ. මේකටත් පොදුයි මේකටත් පොදුයි. ඒකයි ඍණාග්‍රයක්. අර සාමාන්‍ය ඕනම එකක ඍණ ගොඩාක් සම්බන්ධ වෙනවා නම් මේ වගේ අග්‍රයක් දාලා එතනින්ම ග්‍රවුන්ඩ් කරනවා. හරිනේ? හරි සර්. හරි දැන් ඔයාලා මෙහෙම ලියාගන්න සංවෘත පුඩුවක් යනවා ඒක ලියන්න සංවෘත පුඩුවක් යනවා දරන්ජය තේරුණාද අශාර තේරුණාද අලුතෙන් චූට්ටක් අවුලක් චූට්ටක් අවුල් කියන වැඩක් නෑ එහෙම චූට්ටක් අවුල් කියන්නේ මෙහෙමයි විවෘත පුඩු කියලා කියන්නේ මේ හරහා කිසි දෙයක් සම්බන්ධ වෙන්නේ නෑ නෝමල් හරි සංවෘත පුඩු අවස්ථාව කියලා කියන්නේ මේ ප්‍රදානයයි ප්‍රතිදානය ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධයකින් මේ සම්බන්ධ වෙනවා. හරි? සම්මුත වෙලා තියෙන්නේ. හරි? අරක විවෘත වෙලා තියෙන්නේ. එතන දැන් මෙතෙන්දි මම මේ සාම්පල් එකක් විතර ගත්තට පස්සේ මේකේ ඉන් එක දීලා තියෙන්නේ අපවර්තක අග්‍රයට. හරි? ඉන් එක දීලා තියෙන අපවර්තක අග්‍රයට මේක අපවර්තක නොවන අග්‍රය ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. හරි? ඒක තමයි මෙතනින් V out එක ගන්නවා. මේ පැත්ත V in එක ගන්නවා. ඒතර මේ මෙතනින් කෙලින්ම මෙතෙන්ට සම්බන්ධ කරලා තියෙන ප්‍රතිරෝධයක්. එච්චරයි. දැන් හරිද? දැන් හරිද? ධනංජය හරි සර් අවුලක් නැහැ නේ ඈ නෑ අවුලක් නෑ මට හරි ලියන්න මෙහෙම සංවෘත පුඩුවක් යනවා ප්‍රදාන හා ප්‍රතිදාන සංවෘත පුඩුවක් යනවා ප්‍රදානය හා ප්‍රතිදානය සංවෘත පුඩුවක් යනවා ප්‍රදානය සහ ප්‍රතිදානය ප්‍රදානය සහ ප්‍රතිදානය ප්‍රදානය සහ ප්‍රතිදානය
ප්‍රධානය සහ ප්‍රතිදානය. ප්‍රධානය මේක, ප්‍රතිදානය මේක. ප්‍රධානය සහ ප්‍රතිදානය. බාහිර ප්‍රතිරෝධයක් හරහා 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 සම්බන්ධ කිරීමෙන් 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 බාහිර ප්‍රතිරෝධයක් කරා සම්බන්ධ කිරීමෙන් සංවෘත පුඩු අවස්ථාව ලබා ගනී. සම්බන්ධ කිරීමෙන් සංවෘත පුඩු අවස්ථාව ලබා ගනී. සංවෘත පුඩු අවස්ථාව ලබා ගනී. අපේ 3 දෙනෙක් කැම්පස් ගියා. ඒ කියන්නේ මේ ක්ලාස් එකේ සෙකන්ඩ් සයි කරන්න කියලා හිතාගෙන ආපු සෙට් එක කට් ඔෆ් මාර්ක් ආවා 4 දෙනෙක්. සෙකන්ඩ් සයි සෙට් එකක් ගියා 4 දෙනෙක්. උන්ට කොච්චර වාසනාවද බලන්න. හරි. ඒක වැඩේ ඇනේ කියලා වැට උඩ ඉඳී කියලා හිතාගෙන ආයි එක්සෑම් කරා. හැබැයි කරපු සෙට් ඔය දිල්හාරලා එහෙම කරපු සෙට් එක බැහැලම කරා. බැහැලම කරා දෙවෙනි පාර. දෙවෙනි පාර බැහැලම කරාන් පස්සේ කරනකොට පෙරේදක පළමු දාලා කට් අවුට් මාර්ක් ආවනේ. ඒකෙන් කැම්පස් සිලෙක්ට් වුණා. ඊට පස්සේ දැන් මේ කට්ටිය කැම්පස්. ඔයාලටත් ඒ වගේ අත්දැකීම් වෙයි හඳ ඉස්සරහට. සම්බන්ධ කරයි. හරි. මේ පරිපතේ ඇඳගන්න දවස් ගාලා මේ පරිපතේ ඇඳගන්න. ඉක්මන් කරන්න මේ පරිපතේ ඇඳගන්න. පරිපතේ ඇඳගන්න. ලස්සන අඳින්න ඕන. මේ දීපු මේ ඔක්කොම ගානට මේ R in එක RF එක ලස්සනටම අඳින්න ඕන. සර් ඔව්. අර මේ මම ඉල්ලපු මේ මූලික විදුලි තාක්ෂණ වේදේ මේ නෝට් එකේ ඔව්. මුලින් මේ තියෙන පේජ් එකේ තියෙන්නේ මේ ටියුට් එක ෆොටෝ වගේ යන්නේ. මොකක්ද තේරුනේ? මේ ඒ නෝට් එකේ මුලින් තියෙන්නේ ටියුට් එක මේ පිටු වගේක ෆොටෝ වගේක් නේ නෝට් එක. ඔව් ටියුට් එකත් එක දුන්නේ. ඔව්. මේ කියන්නේ ඒ ටියුට් එකේ පිටු 4-5ක් වගේ සර් නෝට් එක දාලා තියෙන්නේ. මට ටියුට් එක නෑ සම්පූර්ණ කරන්න. ඔව්. මට හිතෙන සර්ට මේ ඒක පැටලිලාද කොහොමද මං නෑ ඉස්සෙල්ලා මෙහෙමයි කරේ. අපි ওই මৌলিক විදුලි තාක්ෂණ වේදියේ ටියුට් 3ක් දුන්නා. හරි? ටියුට් 3ක් දුන්නා. ටියුට් 3 මৌলিক විදුලි උපාංග කියන කොටසේ ටියුට් එකක් දුන්නා. හරිද? ඒ ටියුට් එකේ කොටස තමයි ওই මුල ඉඳන්ම තියෙන්නේ. ඒතර ඒකේ ප්‍රතිරෝධ ගැන, ධාරිත්‍රක ගැන ඒ ටික ගැන ටියුට් එකේ තියෙනවා. හරි? ඊට පස්සේ මම කලා ත්‍රිකෝණ ඒ ටික කියන්නේ ටියුට් එකේම තියෙන එක පොතේ ඉගෙනුවා. හරි? ලියන්න දුන්නා. ඊට පස්සේ ඊළඟට ඒක එන්න ඕන. හරි? ඊට පස්සේ කරා මම මේ ඒකෙන් ඉවරනාට පස්සේ ඒ කලා ත්‍රිකෝණ ටික ඉවරනාට පස්සේ ගෘහ විදුලි පරිපථ කියලා ටියුට් එක. හරි? ගෘහ විදුලි පරිපථ ටියුට් එක තමයි ඊළඟට එන්න ඕන. එතනින් පස්සේ මූලික විද්‍යුත් මිනුම් උපකරණ ටියුට් එක කරා. එතනින් පස්සේ ඉවරයි. එහෙම තමයි පෙළ ගැස්සලා තියෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ සර් දාපු පිළිවෙලට මම ලිව්වම හරිනේ. දාපු පිළිවෙලටම ලියන්න. ඒ පිළිවෙලටම තියෙනවා මම බැලුවා ඕක. ඒ කියන්නේ ඒ පිළිවෙලට ඒ කියන්නේ ලියපු පිළිවෙලට step by step ගානට PDF එක දාලා තියෙනවා. පොඩි අවුලක් ඈ? අවුලක් තිබ්බා. ඇයි නෑ? ඒ PDF එකේ ඔව්. තිබ්බා. කැඩි බං මොකද? ඒ PDF එකේ අවුලක් තිබ්බා. PDF එකේ අවුලක් තියෙන මොකද? දැන් අපිට මේ ටියුට් ආව ටියුට් එකේ ඉන්නෝ ඇයි නෑ බං කැඩි එන්නේ. chat එකේ දානකො. chat එකේ දාන්න. හරි මේක ඇඳලා ඉවරයිද? ඉර කටි පහක් දාන්න ඉක්මනට. ඇඳලා ඉවරයිද? ඇඳලා ඉවරයිද?
ටියුට් එකේ තියෙන ඒවා PDF එකේ තිබුණේ නෑනේ. ටියුට් එකේ අවසාන ටිකේ මේ අවසාන එක මේ මොනවද කලා රූප සටහන් තියෙන ටික තියෙනව නේද? AC DC ඒ ටික තියෙනව නේද? ඒකේ සරල ධාරාවක් ප්‍රතිරෝධයක් වලින් ගැලීම ප්‍රත්‍යාවර්තක ධාරාවක් ප්‍රතිරෝධය ඒ ටික මම ටියුට් එකේ තියෙනවා. ටියුට් එකේ කරන්නේ නැතුව ඒක පොතේ ලියන්න දුන්නවා. ටියුට් එකේ ඉඩමදි නිසා. ඒක කියන්නේ ඔය. right අපි ඊළඟට යමු මෙහෙම ඊළඟට යටින් ලියන්න මෙහෙම මෙම පරිපතේ ප්‍රධාන වෝල්ටීයතාවය යටින් ලියන්න මේක ඇඳලා යටින් ලියන්න මෙම පරිපතේ ප්‍රධාන වෝල්ටීයතාව මෙම පරිපතේ ප්‍රධාන වෝල්ටීයතාව මෙම පරිපතේ ප්‍රධාන වෝල්ටීයතාව මෙම පරිපතේ ප්‍රධාන වෝල්ටීයතාව මෙම පරිපතේ ප්‍රධාන වෝල්ටීයතාවයෙන් කුඩා කොටසක් මෙම පරිපතේ ප්‍රධාන වෝල්ටීයතාවයෙන් කුඩා කොටසක් මෙම පරිපතේ ප්‍රධාන වෝල්ටීයතාවයෙන් කුඩා කොටසක් කුඩා කොටසක් කුඩා කොටසක් කුඩා කොටසක් නැවත අපවර්තන ප්‍රදානීය ලෙස කුඩා කොටසක් නැවත අපවර්තන ප්‍රදානීය ලෙස නැවත අපවර්තන ප්‍රදානීය ලෙස නැවත අපවර්තන ප්‍රදානීය ලෙස නැවත අපවර්තන ප්‍රදානීය ලෙස අද නාඩගම්කාරයෝ බලන්නත් නෑ නේ බං අර මේ මොකද්ද මේ කවගෙන් අර මේකක් තියෙන්නේ මොකද්ද අද කොටස බලනවද මේ කට්ටිය බලන්න එපා හරි බැලුවොත් වැඩක් නැහැ කැකුල නේද අහන්නේ අර කෙල්ලගෙන් කැමැත්ත අදනේ මතකයිද මම දැක්කේ දැන් ටිකක් කුඩා කොටසක් නැවත අපවර්තන ප්‍රදානීය ලෙස ලබා දීම ප්‍රතිපෝෂණය නම් වේ නැවත අපවර්තන ප්‍රදානීය ලෙස ලබා දීම ප්‍රතිපෝෂණය නම් වේ 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 ඒකටම ලියන්න පුතේ මෙහෙම ඒකටම ලියන්න මෙහෙම ඒකටම හරි ඒකටම ලියන්න නිෂ්පාදන තාක්ෂණ වේදේ ඉස්සරහට පටන් ගන්නවා හරි ඊළඟට සේෆ්ටි ටියුට් එක මේ මාසේ එනවා හරි මේ මාසේ ටියුට් එනවා මේ මාසේ ටියුට් එකට එන්නේ සෞඛ්‍ය හා ආරක්ෂාව කියන පාඩම හරි ඒක එනවා ඊළඟට තව දෙයක් තමයි තියෙන්නේ ඔයාලට මේ මාසේ රිසිට් දාන්න තියෙන අර නම්බරේ නේ වෙන නම්බරයක් ඒකට ඇඩ්‍රස් යවන්න තියෙන්නේ ටියුට් ගන්න වෙන නම්බරයක් මම ඒක ඉස්සරහට ඉන්ට්‍රොඩියුස් කරන්නම් හරි ලබා දීම ප්‍රතිපෝෂණ නම් වේ ලියන්නේ ඒකටම සංවෘත පුඩු ක්‍රමය යොදා ගැනීමෙන් 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 ටියුට් එක හම්බුණාද? ඉමාර කියලා යකෝ ටියුට් හම්බුණා නම් කියන්නේ මම නැවත ආයි දාන්න කියනවා. ඒකයි. ටියුට් හම්බෙච්ච නැති අයද. සද්ද නැතුව ඉන්න එපා. සංවෘත පුඩු ක්‍රමයේ යොදා ගැනීමෙන් වෝල්ටීයතා වර්ධනය අවශ්‍ය පරිදි අද ලැබුණේද බුදු අම්මෝ දැන් මාසයකට වෙයි කලින්. එහෙම තමයි ගොඩේ පැති වලට හම්බෙන්නේ නැහැ. සංවෘත පුඩු ඈ තාමත් ආවේ නැහැ මෙහෙන්. ආවේ නැද්ද මේ අද ඇවිල්ලා තියෙන එක්කෙනෙකුට. දැන් මම ඒක දැම්මේ ගිය මාසේ පස්සේද කොහොමද මේ සෙට් එක දැම්මේ ටියුට් සෙට් එක. නම දැම්මේ නම වැරදිලාද? මොකක් හරි සිද්ධියක් එන්නද? ලියන සංවෘත පුඩු ක්‍රමයේ යොදා ගැනීමෙන් වෝල්ටීයතා වර්ධනය අවශ්‍ය පරිදි පාලනය කරගත හැක.
අවශ්‍ය පරිදි පාලනය කරගත හැකිය. ලබාගත හැකිය. අවශ්‍ය පරිදි පාලනය කරගත හැකිය. අවශ්‍ය පරිදි පාලනය කරගත හැකිය. ප්‍රතිපෝෂණ ආකාර දෙකකි. ඒකටම ලියන්න ප්‍රතිපෝෂණ ආකාර දෙකකි. ප්‍රතිපෝෂණ ධනංජනී ඉන්නවද? නෝට් ගර්ල් ඉන්නවද? chat එක දාන්න. ප්‍රතිපෝෂණ ආකාර දෙකකි. ඉන්නවද? ශෂිනිලා ආකාර දෙකකි. හරි. එක ලියන්න ධන ප්‍රතිපෝෂණය. එක ධන ප්‍රතිපෝෂණය. ධන ප්‍රතිපෝෂණය. ඒ කියන්නේ ප්‍රතිදානයේ පවතින ප්‍රතිරෝධ වෝල්ටීයතාවයෙන් කොටසක් හරි ද්‍රවීයතාවයේ ධන ඍණ ભેදයක් නැතුව ගමන් කරවීම තමයි ධන ප්‍රතිපෝෂණය කියලා කියන්නේ. හරි. ධන ප්‍රතිපෝෂණය කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන වෝල්ටීයතාවය මේක ද්‍රවීයතාවයක් මාරු වෙන්නේ නැතුව ධන විදියටම ගමන් කිරීම තමයි ධන ප්‍රතිපෝෂණය කියලා කියන්නේ. හරි. මාතෘකාව 1 කියලා දාගන්න. ප්‍රතිපෝෂණ ආකාර දෙකයි 1 ධන ප්‍රතිපෝෂණය. ලියන්න. ප්‍රතිදානයේහි පවතින වෝල්ටීයතාවයෙන් කොටසක්. ප්‍රතිදානයේහි පවතින වෝල්ටීයතාවයෙන් කොටසක්. ප්‍රතිදානයේහි පවතින ධන ප්‍රතිපෝෂණය කියලා ලියලා ඊට යටින් ලියන්න තියෙනවා. ප්‍රතිදානයේහි පවතින වෝල්ටීයතාවයෙන් කොටසක්. වෝල්ටීයතාවයෙන් කොටසක්. වෝල්ටීයතාවයෙන් කොටසක්. කොටසක් ලබා දීමෙන් කොටසක් ලබා දීමෙන් කොටසක් ලබා දීමෙන් ලබා දීමෙන් ලබා දීමෙන් එහි ද්‍රවීයතාවය වෙනස් නොකර ලබා දීමෙන් එහි ද්‍රවීයතාවය වෙනස් නොකර එහි ද්‍රවීයතාවය වෙනස් නොකර ද්‍රවීයතාවය වෙනස් නොකර ලබා දීම ද්‍රවීයතාවය වෙනස් නොකර ලබා දීම ද්‍රවීයතාවය වෙනස් නොකර ලබා දීම ලබා දීම ලබා දීම ද්‍රවීයතාවය වෙනස් නොකර ලබා දීම. උදාහරණ දෝලක පරිපත. උදාහරණ දෝලක පරිපත. උදාහරණ දෝලක පරිපත. හරි. ඊළඟට ලියන්න. ඊළඟ එක ලියන්න. ඍණ ප්‍රතිපෝෂණය. ඊළඟ එක පුතේ ඍණ ප්‍රතිපෝෂණය. ඍණ ප්‍රතිපෝෂණය. ඊළඟ එක ඍණ ප්‍රතිපෝෂණය. ඊළඟ එක ඍණ ප්‍රතිපෝෂණය. ඍණ ප්‍රතිපෝෂණය. ඊළඟ එක ඍණ ප්‍රතිපෝෂණය. ඍණ ප්‍රතිපෝෂණය. ඒ කියන්නේ පුතේ මෙතනින් ලබා දෙන v in එක හරි සැපයුම විභවය මෙයා කොටසක් ලබා ගන්නව නම් ඒ ලබා ගන්න කොටස අංශක 180කින් හරි මෙයා කොටසක් ලබා දෙනවා ඒ ලබා දෙන කොටස මෙයා ගන්නවනේ ප්‍රතිපෝෂණයනේ මේ ප්‍රතිදානයනේ ප්‍රතිදාන වෝල්ටීයතාවය අංශක 180කින් මේ පැත්තට එනවනේ මෙහෙම නෙන්නේ දැන් අපි හිතමු ධනනේ මෙහෙම කියන්නකෝ කොහොම හරි ඔහොම v in එක දුන්නා කියලා කියන්නේ මේක v in එක මේ v out එක හරි මෙයා කරන්නේ අංශක 180කින් හරවනවා හරි අංශක 180කින් ද්‍රව්‍යතාව වෙනසක් කරනවා නම් එම ප්‍රතිරෝධයට කියනවා ඍණ ප්‍රතිපෝෂණය කියලා. එම් ප්‍රතිපෝෂණයට කියනවා ඍණ ප්‍රතිපෝෂණය කියලා. හරි ලියන්න මෙහෙම
ප්‍රතිදානේ පවතින ප්‍රතිදානේ පවතින ප්‍රතිදානේ පවතින ප්‍රතිදානේ පවතින ප්‍රතිදානේ පවතින වෝල්ටීයතාවයෙන් කොටසක් ප්‍රතිදානේ පවතින වෝල්ටීයතාවයෙන් කොටසක් වෝල්ටීයතාවයෙන් කොටසක් එහි ස්පීඩ් එකේ නෑනේ ප්‍රතිදානේ පවතින වෝල්ටීයතාවයෙන් කොටසක් එහි ද්‍රවීයතාව එහි ද්‍රවීයතාව එහි ද්‍රවීයතාව अंशक 180කින් එහි ද්‍රවීයතාව अंशक 180කින් ද්‍රවීයතාව अंशक 180කින් अंशक 180කින් अंशक 180කින් ෂෙනෙස් ගිය ඉරිදා නෝට් එක ලියා ගන්න नोट නේ ඩ්‍රෝවින් එකක් අනින් තියෙන්නේ ද්‍රවීයතාව අංශක 180කින් වෙනස් වන ලෙස ලබා දීමයි වෙනස් වන ලෙස ලබා දීමයි හරි අපි ලියාගමු ඡේදයක් ලියාගමු යටින් ඡේදයක් ලියාගෙන ඉවර කරමු මේක ලියන්න මෙහෙම වර්ධක ස්ථායී වීම ලියන්න පැටව මෙහෙම පැටියෝ ලියන්න වර්ධක ස්ථායී වීම උදාහරණ ඕනේ වර්ධකයක් ස්ථායී වීම සඳහා රසික තේරුණාද සිතුම්ලට විදූෂ ලක්ෂාන් තේරුණාද එතෙන්ට මේ ලියන්නේ ඔව් ඡේදයක් යටින් ඡේදයක් පසින්දු තේරුණාද වර්ධක යටින් ඡේද ලියන්න වර්ධක ස්ථායී වීම සඳහා යෙදිය යුත්තේ ඍණ ප්‍රතිපෝෂණයකි යෙදිය යුත්තේ ප්‍රවිෂ්ඨ දෙන්නගේ ඉන්නවද ප්‍රවිෂ්ඨ දෙන්න යෙදිය යුත්තේ ඍණ ප්‍රතිපෝෂණයකි බෑ හැමදාම මොකක් හරි આવොත් hina වෙන එක තමයි වෙන්නේ. ඒ හැටිද බං? ඍණ ප්‍රතිපෝෂණයකි. කාරකාත්මක වර්ධකයක ඍණ ප්‍රතිපෝෂණයකි. ඒක නම් ලියන්න. කාරකාත්මක වර්ධකයක බලන්න තේරුණා කියලා අනිවාර්යෙන් තේරුම් නැත්තම් නෑ කියලා කියනවනේ ඒක නිසා උඹලෙන් අහන්න දෙයක් නෑ ආයෙ මුලින් ඉඳන් වර්ධකයක් ස්ථායී වීම සඳහා යෙදිය යුත්තේ ඍණ ප්‍රතිපෝෂණයකි කාරකාත්මක වර්ධකයක අපවර්තක අග්‍රයක් කාරකාත්මක වර්ධකයක අපවර්තක අග්‍රයක් පවතින නිසා අපවර්තක අග්‍රයක් පවතින නිසා
පවතින නිසා ඒ අග්‍රය වෙනම පවතින නිසා ඒ අග්‍රය වෙනම ප්‍රතිදානයෙන් සුළු ප්‍රමාණයක් වෙනම ප්‍රතිදානයෙන් සුළු ප්‍රමාණයක් යෙදීමෙන් ඍණ ප්‍රතිපෝෂණය යෙදීමෙන් ඍණ ප්‍රතිපෝෂණය පහසුවෙන් ලබාගත හැක ඍණ ප්‍රතිපෝෂණය පහසුවෙන් ලබාගත හැක ඍණ ප්‍රතිපෝෂණය පහසුවෙන් ලබාගත හැක පහසුවෙන් ලබාගත හැක පහසුවෙන් ලබාගත හැක ඒකටම ලියන්න මේ සඳහා ප්‍රතිදානය සහ අපවර්තක ප්‍රදානයට හරි මේ පොඩ්ඩ මේ සඳහා ඒකටම ලියන්න මේ සඳහා මේ ටික විතරයි මේ පොඩ්ඩ විතරයි මේ සඳහා ප්‍රතිදානය සහ අපවර්තක ප්‍රදානය අතරට මේ සඳහා ප්‍රතිදානය සහ අපවර්තක ප්‍රදානය අතරට මේ සඳහා ප්‍රතිදානය හා අපවර්තක ප්‍රදානය අග්‍රයට ප්‍රතිරෝධයක් සම්බන්ධ කෙරේ 10ට ඔයාලට ICT ක්ලාස් එකක් තියෙනවා ඒක මම දන්නවා ඒක නිසා මෙතනින් අපි ක්ලාස් එක නතර කරනවා